ආයිබෝන් පුතේ ඔබත් එක්ක අද අපි සාකච්ඡා කරනවා මෞල පාඩමේ එහෙම නැත්නම් පදාර්ථයේ ප්‍රමාණනය මූලද්‍රව්‍ය පරමාණු සංයෝග ප්‍රමාණනය කියන පාඩමේ අපි කලින් දවසේ කරපු වීඩියෝවේ ඉතිරි කොටස් ටික අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ගැඹුරුම සංකල්ප ටික අද පටන් ගන්න තියෙන්නේ. මේකෙදි අපි ගිය සුමානේ සාකච්ඡා කරපු කලින් දවසේ සාකච්ඡා කරපු තොරතුරු ටික පුංචි මතකයක් අවදි කරගමු. මේ මතකය තුල ඔබට තේරෙන්න ඕන අපිට තිබුණු ලොකුම ගැටලුව තමයි ද්‍රව්‍ය ප්‍රමාණය කරනකොට අපිට වැදගත් වෙන මිනුම් මොනවද කියන එක. ලෝකේ තියෙන විවිධ ද්‍රව්‍ය ප්‍රමාණගත කරන්න අපිට මිනුමක් තියෙන්න එපායි. ඒ ප්‍රමාණගත මිනුම් කීපයක් අපි ඉගෙන ගත්ත මතකද ඔබට ඒවා? ඒකදී ඔබ කිව්වා සමහර ද්‍රව්‍ය අපිට පුළුවන් පදාර්ථයන් මේ තියෙන ද්‍රව්‍ය ස්කන්ධයක් විදිහට ප්‍රමාණගත කරන්න පුළුවන්. ඊළඟට ඔබ කිව්වා අපි සාකච්ඡා කරා ඊට අමතරව අපිට පුළුවන් මේ වගේ තියෙන පරිමා සංකල්පයක්. මේ පරිමාව පිළිබඳ අදහසක්. ඒ කියන්නේ මේ චෝක් කෑල්ල කොච්චර පරිසරයේ අවකාශයේ ඉඩක් අරගෙන තියෙනවද? අවකාශයේ ගන්න ඉඩ ප්‍රමාණය. අපි ගණිතයේදී එහෙම සංකල්පයක් කතා කරන්නේ. විද්‍යාවටත් එහෙමයි. අපි ඒකට කියනවා මේ වස්තුවක නැත්නම් ද්‍රව්‍යයක පරිමාව. පරිමාවෙන් ප්‍රමාණගත කරන්න පුළුවන් පුතේ පරිමාව. පරිමාව අඩු ඒවා තියෙනවා, පරිමාව වැඩි ඒවා තියෙනවා. අපි එහෙම කියනවා. එතකොට ඊට අමතරව අපිට තව පරිමාණගත කරන්න පුළුවන් පරිමාව කියන්නේ ප්‍රමාණ අධ්‍යයනයක් කරන්න පුළුවන් තව මිනුමක් තමයි මේ ද්‍රව්‍යවල ස්කන්ධය පරිමාව ඊට අමතරව අපිට පුළුවන් මේ දිගක් මැනලා පුළුවන්. අපි දැන් ලී දණ්ඩක් අපි බලන්නේ ඒකේ තියෙන ප්‍රමාණය පිළිබඳව අපි දිගකින් කියන්නේ. අපි කියනවා අඩි 5 ලී කෑලි ටිකක් මට දෙන්න. අඩි 5 දැව ටිකක් ගන්න ඕනේ. මට ඕනේ මේ ලෑලි ටිකක් ගන්න. එහෙම නැත්නම් මට ඕනේ 2x2. ඒ කියන්නේ ස්ක්වයර් එක. දිගයි පළලයි කියන මේ හරස්කඩේ මූණත අඟල් දෙකෙන් තියෙන 2x2. එහෙම ඒගොල්ලෝ කියන්නේ මොන ලී මුදලාලිලා. එතකොට ඒකේ දිගෙන් අපි කියන්නේ පොතේ දිග. අපිට මීටර මොනවද අඩි 10 කෑලි 20ක් දෙන්න. එහෙමයි කියන්නේ. එතකොට අඩි 10යි අඩි 5යි කියවහම පුතේ මේකේ වෙනසක්. දිගෙන් අපිට පුළුවන් ප්‍රමාණ මිනුමක් අදහසක් ගන්න. ඒකේ ඊළඟ එක තමයි සංඛ්‍යාත්මකව ගණන් කිරීමකින් අපිට පුළුවන් ප්‍රමාණයක් කියන්නේ. සංඛ්‍යාත්මක ගණන් කිරීමකින් අපිට පුළුවන්. විශේෂයෙන් අපි ගෙදරක තියෙන මොනවා හරි අපි හිතන පුටු ටිකක් කියලා. පුටු අපි ගණන් කරනවනේ ගෙදර. අපේ ගෙදර පුටු කීයක් තියෙනවද? ඊළඟට අපි ගන්නවා අල්ලපු ගෙදර ආන්ටිලාගේ ගෙදර පුටු කීයක් තියෙනවද? ඒ ගෙදර පුටු වැඩිද අපේ ගෙදර පුටු වැඩි? එතකොට ප්‍රමාණය පිළිබඳ අදහසක් මේ ප්‍රමාණාත්මක මිනුමක් අපිට ගන්න පුළුවන් ගණන් කිරීම. ඕකෙදි විශේෂ අවධානයක් තියාගන්න කිව්වා. මේ ප්‍රමාණනයේදී විශේෂ අවධානයක් තියාගන්න කිව්වා ද්‍රව්‍ය ප්‍රමාණනය. ප්‍රමාණනය කියන අදහස ප්‍රමාණනය කියන අදහසේ අපි තියාගන්නකෝ විශේෂ මාතෘකා දෙකක් අපි සාකච්ඡා කරා. අපි මේ පාඩමට වැදගත් වෙන ස්කන්ධ ප්‍රමාණනය මේ පුතේ මේ අකුරු අඩුවෙන් ලියවෙන්නේ හොඳේ. කලින් ඒවත් එහෙම ලියුණාද දන්නේ නැහැ. ප්‍රමාණනය ස්කන්ධ ප්‍රමාණනයක් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕනනම් පුළුවන් ගණන් කිරීමෙන් ප්‍රමාණනයක් ගන්න. ගණන් කිරීම. මේ දෙක තමයි අපි පාඩමේ පුරාවටම දිව යන්නේ. යම්කිසි පදාර්ථයක් ඒ පදාර්ථ ප්‍රමාණය අපි පදාර්ථය ගත්තේ පරමාණු එහෙම නැත්නම් රසායනික අණු. අපිට තියෙන ප්‍රධානම අපේ පාඩමේ තියෙනවා. එහෙම නැතුව පාංගිරියක ස්කන්ධය හොයන එක නෙමෙයි පුතේ. එහෙම නැත්නම් ෂෝකේස් එකේ තියෙන පාංගිරි ගණන් කරන එක නෙමෙයි. අපේ ප්‍රධාන මූලික අරමුණ තමයි මේ පදාර්ථයේ අස්සින් පදාර්ථයේ තැනීමට මූලික වෙච්ච පරමාණු හෝ පරමාණු වල රසායනික බන්ධනය වීම නිසා දින අණු ගණන් කිරීම. ඒ වගේ ස්කන්ධ ප්‍රමාණය පිළිබඳ අදහසක් ගැනීම. ඔබ දන්නවා මේ කියන කරුණු වලට මේ ප්‍රමාණනයේ පරමාණු හෝ අණු ඊටාම කුඩායි. ඉතා කුඩා අංශු මේවා. ඉතා කුඩා අංශු මේවා. මේ ඉතා කුඩා අංශු ස්කන්ධයන් මනිනවා කියන එක ඔබටම තේරෙනවා. දැන් තේරෙනවා ඇත්ත තමයි මේ සර් කියන කතාව. ඉතා කුඩා අංශු මැන ගන්න අපිට ස්කන්ධයක් හොයා ගන්නවා කියන එකට අපිට තරහදියක් නැහැ. අපිට ඒකකයක් නැහැ. ඔබ හොඳටම දන්නවා අපි එදා කතා කරා ඒ ස්කන්ධ ප්‍රමාණනය සඳහා තියෙන ඒකක එකක්වත් ගැලපෙන්නේ නැහැ. මේ සඳහා තියෙන ඒකකය මේ ප්‍රමාණනය සඳහා තියෙන ඒකකය මේකට පාවිච්චි කරන අපි ඒකකයක් තිබුණානේ පුතේ. ස්කන්ධ ඒකකය. මතකද ඒකකය ගත්තේ කාබන් පරමාණුව කාබන් 612 පරමාණුවේ අපි මේ පාඩම මතක් කරනවා. දැන් කල්පනා කරනවා ඇති සර් එදා උගන්වපුවා තමයි අදත් උගන්වන්නේ.
එතකොට අපිට ගොඩාක් කාලය අඩුවෙන් අලුත් දේවල් උගන්වලා තියෙනවා. එදා මේ පාඩම් නැවත නැවත සාකච්ඡා කරා කියලා ඔබට අවාසියක් වෙන්නේ නැහැ. ඔබට මේ සංකල්පය හිතන්න ආපහු කියලා දෙනවා. ඒක වාසියක් කරගන්න. ඒක වාසිය. ඔබ ඉගෙන ගන්න දේවල් වලට හැම දවසකම සාධාරණයක් කරගන්න. ඔබ ඉගෙන ගන්න දේවල් වලට හැම දවසකම සාධාරණයක් කරගන්න. එතකොට පාඩම් මාලාවේ තියෙන බොහෝමයක් කරන ඔබට අවබෝධය ලැබුණාම ඔබ විභාගෙදී ලියනවා. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. හැබැයි අපි මේක ඉවර කරගන්න කියලා වේගෙන් ගියොත් එහෙම පාඩම් 35ක් තියෙනුනේ වේගෙන් ගියොත් අපිට මේ උගන්වන්නේ මොකක්වත් තේරෙන්නේ නැති වෙනවා. අවබෝධය නැති වෙලා යනවා. අවබෝධය නැති තැන ලියන්න බෑ. ඒ නිසා අවබෝධය පිණිස තමයි ගොඩාක් දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකේ තියෙන සියලුම දේවල් අපි ඉගෙනගෙන අවසන් කරන්න යනවා කියන පදනම මම එච්චර කැමති ගුරුවරයෙක් නෙමෙයි. තේරෙනවනේ අපිට මේවා කතා කරලා ඉගෙනගෙන ඉවර කරන්න බෑ. තේරෙනවනේ විද්‍යාවේ ඩිග්‍රී එකක් විද්‍යාව උපාධියක් අපි ගන්නෙ. එහෙම නැත්නම් වාණිජ්‍ය විෂය ධාරාවේ එහෙම නැත්නම් කලා විෂය ධාරාවේ අපිට උපාධියක් දෙන්නේ ඒ විෂය ධාරාවේ අවසන් කරා කියන පදනම තුල ඒ විෂයේ ගැඹුර සියල්ලම ඉවර කරා කියන අදහසින් නෙමෙයි. එයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. ශිෂ්‍යත්වයෙන් ලියපු ළමයා මේ පහේ පන්තියේ එයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. ඕලෙවල් විභාගේ පාස් වෙච්ච ළමයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. විශ්වවිද්‍යාලේ යන උසස් පෙළ පාස් වෙච්ච ළමයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඩිග්‍රී එක ගත්ත ළමයා උපාධිය එයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. එතකොට රස්සාවක් කරන ගුරුවරයෙක් එයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේකේ කෙලවරක් දකින්න අපිට අමාරුයි. ඒ නිසා අවබෝධය පිණිස තමයි හැමදේම තියෙන්නේ. රයිට්. ඒකකේ මතක ඇති කාබන් පරමාණුවේ ස්කන්ධය කාබන් 612 පරමාණුවේ ස්කන්ධය ඒක බෙදුවා 12ට. ඒක බෙදුවා 12ට. ආන් එක තමයි අපි මේ ස්කන්ධය කියලා ගන්න. කාබන් 612 සමස්ථානික පරමාණුවේ 12න් එකක ස්කන්ධය තමයි ඒකේ ග්‍රෑම් සැබෑගේ තමයි ස්කන්ධ ඒකකයේ කිව්වේ. ඒකට මට ආපු උත්තරය මතකද ඔබට? මේක සම්බන්ධව මේ 12න් බෙදලා ලැබිච්ච උත්තරේ 12න් බෙදලා 12 ගුණයක් තියෙනවනේ පුතේ. ඒක 12ට කඩනවා. ඒක යට බූලයක් ඇඳලා ඒක 12ට කඩලා 12න් එකක් මේක ගොඩක් සංකල්ප. ඒ නිසා ඒකට ලැබුණේ 1.6යි ගුණ කිරීම 10^24 ග්‍රෑම් කියන එක තමයි අපේ තියෙන මූලික සංකල්පයේ මේ ස්කන්ධ ඒකකේ. අපි බලනවා අපිට මේ පරමාණුවක් හෝ අණුවක් ඕනෑම අණුවක් ඒකේ තියෙන ප්‍රමාණනේ අධ්‍යයනය කරනකොට ඊටාම කුඩා අංශු වල මේ ප්‍රමාණන අධ්‍යයනයේදී අපි තෝරගන්න ඒකකේ තමයි මේ. ගණන් කිරීම තාම අපි කතා කරේ නැහැ ගෙහිම කියමු. ගණන් කරන්න යන්නේ කොහොමද කියන එක අපි සංකල්පේ හදා ගන්න ඕනේ. ඒවා අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊටාම කුඩා අංශුවක ස්කන්ධය හොයාගෙන අපිට මේ ඒකකයෙන් නම් යන්නේ. අපි බලනවා මේ ඒකකයේ තියෙන ප්‍රමාණය හරිද? මම ඔබට පෙන්නන්නම්කො මේ චෝක් කැලිත් එක්ක. අපි බලනවා මෙන්න මේ චෝක් කැල් මේ රටවුණු කැබැල්ලේ තියෙනවනම් යම් ස්කන්ධයක් මේ චෝක් කැබැල්ලේ තියෙන යම් කිසි ස්කන්ධයක්. ඒකත් චෝක් මේකත් චෝක්. ඒකත් පරමාණු මේකත් පරමාණු. මේ තියෙන චෝක් කැබැල්ලක් හරිද? මේ තියෙන චෝක් කූරක් මේ තියෙන චෝක් කූරෙන් කැබැල්ලක් පොඩි කැලක්. මේ කොටසක් තියෙන. මේ තියෙන පරමාණු කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් ඕනෑම පරමාණුවක් ජලය කාබන් ඩයොක්සයිඩ් ග්ලූකෝස් සරම මේවා ඔක්කොම ඕනෑම අණුවක් එකක්. ඒක අරගෙන අර ඒකකයේ තියෙන පුංචි අගයෙන් බලනවා මේ චූටි කැබැල්ලෙන් මේකට කොච්චර ස්කන්ධයක් වැටේද මේ විදිය කෑලි තරාදියට මේක බැලන්ස් කරන්න තරාදියට මේක දානවා ඔන්න තරාදියට ඇටිය තියෙනවා ඒක මේ පැත්ත එතකොට මෙහෙම පාත් වෙනවා අපි මේ චූටි කැබැලි දාගෙන ගිහලා හරියටම බැලන්ස් වෙනකොට මේ චූටි කැබැලි කීයක් දැම්මාද කියලා හොයන ක්‍රමේ අපි බලන්නේ චූටි මේ නැත්නම් කුඩා මේ ඒකක ප්‍රමාණය ඒකකයෙන් කොපමණ ගුණයක් මේවට තියෙනවද කියලා තමයි බලන්නේ පරමාණුවකට වෙනත් පරමාණුවකට මේ අංශුවක මේ විදිය ප්‍රමාණ මෙන්න මේ විදිය ප්‍රමාණ කී ගුණයක් මේවට තියෙනවද කුඩා අංශුව තුල මෙන්න මේ අංශුව ඇතුලේ මේ තියෙන කුඩා අංශුවක් කියලා හිතන්න මෙන්න මේ කුඩා අංශුව ඇතුලේ මේ විදිය ප්‍රමාණ කොච්චර තියෙනවද මේවා කොච්චර ස්කන්ධ ප්‍රමාණයක් තියෙනවද මේක ස්කන්ධය කොච්චරද කියලායි හොයන්නේ ස්කන්ධය එහෙම තමයි අපි එදා කතා කරේ. ස්කන්ධය හොයන්නේ අණුවක හෝ පරමාණුවක හෝ මේ පරමාණුව එක්ක අණුවක් කියලා හිතන්න. පරමාණුවක හෝ අණුවක ස්කන්ධය හොයනකොට වෙනත් පරමාණුවක කොටසක කැබැල්ලක 12න් එකක සැබෑ ස්කන්ධයට සාපේක්ෂව ගන්නකොට ඒක සාපේක්ෂ ස්කන්ධයක් මතක තියාගන්න. සාපේක්ෂ ස්කන්ධය අපි එදා ඉගෙන ගත්තා මතක් කිරීම.
මේක මතක් කරගන්න නැතුව මම අද කියානම් බුග්ගල අපාර ආයි තේරෙන්නේ නැහැ. අපි ඔයගොල්ලෝ කියයි අනේ සර් අද කරපුවා නම් මොකක්වත් තේරුන්නේ නැහැ. ඉදා නම් තේරුණා අද තේරෙන්නේ නැහැ. දැන් ඉදා ඉගෙන ගත්ත පුතේ මේ තියෙන ඉතා කුඩා අංශු. ඒ කුඩා අංශුවේ ස්කන්ධය හොයාගෙන අපිට ක්‍රමයක් නේ. අපි ඒ නිසා පරමාණුව කාබන් පරමාණුව 12ට කඩලා ඉවරලා පරමාණුව කාබන් 6 12 පරමාණු වෙන කාබන් පරමාණුවක් නෙමෙයි. ඒකෙන් 12න් එකේ සැබෑ කොටසක පරමාණුවක හෝ අණුවක ඒ කොටස් ප්‍රමාණ කීයක් තියෙනවද කියලා බලන්න. අපි බලනවා මේ විදිය කැබලි කී ගුණයක්ද? කොච්චර ප්‍රමාණයක් මේකේ තියෙන්නේ? කොපමණ ප්‍රමාණයක් තියෙයිද? ඒ නිසා මේ කොපමණ ප්‍රමාණයක්ද කී ගුණයක්ද කියන එක මේ ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක්ද කී ගුණයක්ද කියන එක මේ විදිය කොටස් 100ක් ඕනේද මේ විදිය කොටස් 10ක් ඕනේද මේක ඇතුළට මේක බැලන්ස් කරන්න මේ විදිය කොටස් 100ක් ඕනේද මේ විදිය කොටස් 18ක් ඕනේද මේ විදිය කොටස් කීයක් ඕනේද ආන් ඒකට තමයි අපි කියන්නේ එහෙම හොයා ගන්නකොට අපිට වැදගත් වෙන සමීකරණයක් තිබුණා අපිට වැදගත් වෙන සමීකරණයක් තිබුණා ඒ සමීකරණය අපි ගන්නවා පරමාණු සහ අණු වලට දෙපැත්තට හරිද අපි පරමාණු වලට ගත්තනම් පරමාණුවක सापेक्ष परमाणु स्कंदे අපි හොයනකොට सापेक्ष परमाणु स्कंदे හොයනකොට මතකද පුතේ සමීකරණය ඒක තිබුණේ පරමාණුවේ සැබෑ ස්කන්ධය පරමාණුවේ සැබෑ ස්කන්ධය ස්කන්ධය අපිට මකන්න වෙන්නේ පුතේ මේ දෙකමකම සැබෑ ස්කන්ධය ඒ කියන්නේ ඒකේ තියෙන ඇත්තාගේ ග්‍රෑම් වගේ බෙදන්න ඕනි ස්කන්ධ ඒකකයෙන් ඒකකයේ ස්කන්ධ ඒකකයේ සැබෑ අගය ඒකත් ග්‍රෑම් වගේක් ඕක තමයි අපිට ලැබෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ ඒකකයෙන් කොච්චර මේකේ තියෙනවද කී ගුණයක් මේකේ තියෙනවද කී ගුණයක් තියෙනවද? එහෙම බැලුවොත් ඒ ලැබෙන උත්තරේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට කීපයක් හොයාගන්න පුළුවන් මේ සමීකරණයේ තොරතුරු දීලා ගණනය කළා ආසන්නව. ඔය වගේම තව එකක් අපිට එනවා මේ විදිහටම තව එකක් අපිට එනවා. ඒ සමීකරණ සම්බන්ධය අපිට පුළුවන් මේ පැත්තට සලකන්න. හරිද? මේ පැත්තට සලකන්න පුළුවන්. මේ පැත්තට. ඔන්න දෙකට බෙදුවම. අන්න දෙකට බෙදුවා. හරිද? දැන් එතකොට මේ අද බලන ළමයෙකුට උනත් ඒ කියන්නේ මේ පාඩමේ උගන්වපු දේවල් ටික අද සම්බන්ධ වෙන ළමයෙකුට උනත් දැන් මේකෙන් ඉස්සරහට එන්න පුළුවන්. මේ මොකද්ද මේ කියන්නේ කියන එක. ඊළඟට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනකොට සමීකරණය සමානයි මේකම තමයි ඒකකේ. ස්කන්ධ ඒකකේ සැබෑ අගය මේ තියෙන්නේ. බෙදනවා අණුවේ සැබෑ ස්කන්ධය. අපි ඒ නිසා මෙතන ලියනවා අපි අණුවේ සැබෑ ස්කන්ධය. අණුවේ සැබෑ ස්කන්ධය ග්‍රෑම් මගේ අපිට ඒක දෙන්න ඕනි පුතේ. ඒක ගැටලුවේ දෙන්න ඕනි. දැන් අපි මේ විදිහ එකක් තමයි හදන්න යන්නේ. ආයෙ පුංචි ගැටලුවක් ඔබට දීලා මම විස්තරයක් කරලා ඔබට වෙනම කොටසක් අද උගන්වන්න යන්නේ. අණුවේ සැබෑ ස්කන්ධය බෙදන්න ඕනි ස්කන්ධ ඒකකයේ සැබෑ අගය ග්‍රෑම් බෙදන්න ඕනි. එතකොට අපිට ලැබෙන උත්තරය මේ කියපු සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න පුළුවන්. මම ඔබට පෙන්වුවා තින් මේ සඳහා මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධය එහෙම හොයාගත්තපුවා කීපයක් ඔබට තියෙනවා ප්‍රශ්න පත්‍රයක් ඔබට තියෙනවා මේ නිබන්ධනයේ ප්‍රශ්න තියෙනවා ඒවට අධ්‍යයනය කරන්න පෙළපොත අධ්‍යයනය කරන්න පෙළපොතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ඔබ විසින් නිර්මාණය කරගන්න විසඳූ ගැටලු තියෙනවා ඒවට තනියම විසඳන්න පුළුවන්ද කියලා බලන්න පොත බලන්නේ නැතුව එහෙම තමයි දියුණු වෙන්නේ තේන පත්‍රයක් අරගත්තම පත්‍රයේ තියෙන මේ තොරතුරු ඒකේ තියෙන විසඳූ ගැටලු හෝ නොවිසඳූ ගැටලු ඒ හැම එකටම තනියම උත්තර හොයන්න පුළුවන්ද කියලා බලන්න තමන්ට දක්ෂතාවය දිනු කරගන්නනේ. අපේ ළමයි එහෙම නෙමෙයි ඉන්නේ. අපි ගුරුවරයාම හදනකම් බලන් ඉන්නවා පුතේ. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. සිංහල තමන් විසින්ම ඉගෙන ගන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ගුරුවරයා මග පෙන්වනකොට. ගණිතය තමන් විසින්ම හදලා ඉගෙන ගන්න ඕනේ. ගුරුවරයා මග පෙන්වනකොට. ඉංග්‍රීසිත් එහෙමයි. ඒ සඳහා ඔබට හොඳ ගුරුවරු ටිකක් සම්බන්ධ වෙන්න නිසා ඔබේ වාසිය ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒ තියෙන වෙහෙස මහන්සිය ඔබ දරාගෙන ගියොත් ඔබට තියෙවි ලොකු වටිනාකමක් ඔබේ ජීවිතේ අනාගතේ හොඳට සැලසුම් කරගන්න දක්ෂෙක් වෙන්න පුළුවන් වෙයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය.
සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මේ ක්‍රමයට හෙව්වහම ලැබෙන තොරතුරු අපිට හොයාගන්න පුළුවන් මේක දෙන්නේ අපිට මෙන්න මේ විදිහට මම තොරතුරු ටිකක් ඔබට දෙනවා බලන්න මේ තොරතුරු මෙන්න මෙහෙමයි හයිඩ්‍රජන් වලට අපි හොයාගෙන තියෙන්නේ 1යි වරහන් ඇතුලේ අපි අර මේ ගණනය කරලා හොයාගත්තු වගේක් ඊළඟට අපි ගත්තොත් එහෙම කාබන් වලට තියෙන්නේ 12යි හරිද මේ ක්‍රමයට කාබන් වලට 12යි එන්නේ ඊළඟට ඔක්සිජන් වලට එනවා 16යි ඊළඟට අපි ගත්තොත් නයිට්‍රජන් වලට එනවා 14යි ඊළඟට තව එකක් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන් වලට එනවා 35යි 0.5යි ඔබට පේන්න ඕනි මේකේ අපි ඒකක එකක්වත් දාන්නේ නැහැ ග්‍රෑම් ලියන්න බෑ පුතේ මේ ග්‍රෑම් කැපිලා ගියපුවාම ඒකක රහිත මිනුමක් එනවා ඔබෙන් විභාගෙට අහනවා මොනවද මේ තියෙන්නේ? අපි කියනවා මේ තියෙන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. මේ තියෙන ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. මේ තියෙන ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5යි. මේ ඒකකයට සාපේක්ෂව විවිධ පරමාණු වල තියෙන සැබෑ ස්කන්ධයෙන් ලැබෙන සාපේක්ෂ මිනුම හැමෝගෙම එක වගේ නැහැ. මේ ඒකකයේ තියෙන ස්කන්ධයට සාපේක්ෂව අයිත අහගන්න මේ ස්කන්ධ ඒකකයේ සැබෑගයට සාපේක්ෂව තිබෙන පරමාණු වල ස්කන්ධයේ සාපේක්ෂ මිනුම හැමෝගෙම එක වගේ නැහැ. ඒ එක වගේ නැතේ පරමාණු වල ස්කන්ධය එකින් එකට වෙනස්. ස්කන්ධය වෙනස් සමහර පරමාණු වල ස්කන්ධය ඉතාම අඩුයි සාපේක්ෂ ස්කන්ධේ සමහර පරමාණු වල සාපේක්ෂ ස්කන්ධය ඉතා වැඩි. හයිඩ්‍රජන්ට සාපේක්ෂව ක්ලෝරීන් කියන්නේ සාපේක්ෂ ස්කන්ධයේ වැඩි කෙනෙක්. ස්කන්ධය වැඩි යාගේ. ඒ පරමාණුවේ තියෙන අන්තර්ගත ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි. විශේෂයෙන්ම ප්‍රෝටෝන නියුට්‍රෝන වලින් ඇති කරන ස්කන්ධ බලපෑම හයිඩ්‍රජන්ට වඩා යාගේ වැඩි. ඒ නිසා තමයි ස්කන්ධය වැඩි වෙන්නේ. දැන් ළමයි කහන්න පුළුවන් නේ පුතේ ළමයිකට හිතෙන්න පුළුවන් ඇයි මේ පරමාණු වල එහෙම වෙන්නේ? ඇයි මේ පරමාණු වල සාපේක්ෂ ස්කන්ධය වැඩි වෙලා තියෙන්නේ? නිකන් හිතන්නකෝ පුතේ බෑග් එකට බඩු එකතු වෙන ස්කන්ධය අඩු වෙනවද? නෑනේ. බෑග් එකට ද්‍රව්‍ය එකතු වෙන ස්කන්ධය වැඩි වෙනවා. පරමාණුවක ප්‍රෝටෝන ගාන වැඩි වෙන්න නියුට්‍රෝන ගණන වැඩි වෙන්න එහෙනම් ඒ වගේම තමයි ස්කන්ධය වැඩි වෙනවා. හයිඩ්‍රජන් වල තියෙන ප්‍රෝටෝන එකයි මෙතන නියුට්‍රෝන එකක් කියලා හිතමු. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි එහෙම ගත්තොත් ඒකේ තියෙන ස්කන්ධ ප්‍රමාණය ඉතාම අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව. හැබැයි ක්ලෝරීන් වල තියෙනවා ප්‍රෝටෝන තියෙනවා 17ක් නියුට්‍රෝන තියෙනවා අපි ගමු නියුට්‍රෝන තියෙනවා කියලා 18ක් ඊළඟට ඒකේ තියෙනවා 35ක් ඊට අමතරව ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ඒ නිසා අපිට තේරෙනවා මේ කතන්දරයේ ඇස්සේ මේක පෙන්වන්නේ සාපේක්ෂ මිනුම ඒ අංශු වල එකතු වෙන ලැබෙන ප්‍රතිඵලය ඊටාම කුඩා අගයක් කියලා අපි හිතුවට ඒක සාපේක්ෂ මිනුමක් විදිහට ගන්නකොට ප්‍රමාණයෙන් විශාල විදිහට ලැබෙන අගය අපිට පැහැදිලි අපිට රසායන විද්‍යාත්මක ගණනය කිරීම වලට හරි වැදගත් මේක හරි වැදගත් ඔබ දන්නවද සාපේක්ෂ අණුක ස්කන්ධයත් ඔය විදිහට හොයලා බැලුවා නම් ඒකට ලැබෙන කීපයක් මම මෙතන ලියනවා ඒකත් වරහන් ඇතුලේ හැබැයි පේපර් එකේ එච්චරට ඒවා දෙන්නේ නැහැ අපිට හොයන්න කියනවා පුතේ ඒවා. අද ඒ හොයන විදිය තමයි උගන්වන්න යන්නේ. හරිද? මේ තොරතුරු ටිකත් එක්ක ආපුවාම සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න තරාදියට එයාව දාලා අණුව දාලා අර 12න් එකේ කොටසේ තියෙන සැබෑ ස්කන්ධ ඒකකය දාලා කොටස් කොච්චර තියෙනවද කියන එක හොයලා බලනකොට අපිට ඒක ගණනය කරන ක්‍රමයක් තියෙනවා ලේසි. ඒක තමයි මේ කියලා දෙන්න යන්නේ. අපි නිකන් බලමුකෝ. ඔබ දන්නවද? අපි ජලය ලිව්වා නම් H2O ජලයට ලැබෙන්නේ පුතේ 18යි. අපි කාබන් ඩයොක්සයිඩ් ලිව්වා නම් CO2 ඒකට අපිට ලැබෙන්නේ 44යි. බලන්නකෝ වෙනස්. අපි ග්ලූකෝස් ලිව්වා නම් C6H12 O6 අපි ලිව්වා නම් ඒකට අපිට ලැබෙන්නේ 180ක්. බුදු අම්මෝ හිතා ගන්නත් බෑ. 180ක්. ආදී වශයෙන් ඔබට තේරෙනවා අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතා ඉහළ අගයකට ගේන. හැබැයි අණුවේ සැබෑ ස්කන්ධය අපි හොයන්න ගියා නම් අණුවේ සැබෑ ස්කන්ධය හොයන්න ගියා නම් බුදු අම්මෝ බොහෝම දශම ගාණක් හිතාම කුඩා අගයක් තියෙනවා. අණුවක තියෙන ස්කන්ධය පරමාණු ගාන වැඩි වුණා කියලා ලොකු අගයක් එන්නේ නැහැ. ඒත් තියෙන දශම ගාණක් අර හිතා ගන්න බැරි තරම් ඉතාම කුඩා අගයක් තමයි තියෙන්නේ. පැහැදිලි පුතේ කියන්නේ දේ. ඔබ බලන්න මම මෙන්න මෙතනට යනවා පුතේ. ජලය ගත්තපුවාම
ඒ ජලයේ තියෙන සූත්‍රය රසායනික සූත්‍රය H2O ඔබ ලියන්න පුළුවන්. ඔබ දන්නවා රසායන විද්‍යාවේ දැන් මේ සූත්‍රය ඇතුලේ මේකේ තියෙන ස්කන්ධය 18 කියන එක හොයාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය 18 කියලා හොයාගන්න 18යි. කාගේද? මෙන්න මෙයාගේ. සාපේක්ෂ අණුක ස්කන්ධය 18 කියලා හොයාගන්න මේක ඇතුලේ ඔබට පේන්නේ නැද්ද මේ තොරතුරු අස්සෙන්? ඔබ හොඳට බලන්න. ඒතකොට ඔබ කරන්න ඕන දේ තමයි පුතේ අර ජල අණුවත් එක්ක අර තියෙන්නේ. අර ජල අණුවේ තියෙන පරමාණු ගාන බලන්න. ඔබට මම මේ පෙන්වන දේ හොඳට අදහසක් එන්න ඕනේ. හරිද? ඔබ බලන්න අර ජල අණුවේ තියෙන අතන අන්න එතන තියෙන මේ ජල අණුවේ තියෙන ඔය ඔබට පේන ඇඟිල්ලෙන් පෙන්වන්නේ පුතේ. එතන තියෙන හයිඩ්‍රජන් පරමාණු ගණන බලන්න. හයිඩ්‍රජන් පරමාණු එතන තියෙනවා දෙකක්. ඊගවට බලන්න ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? එතන තියෙන ඔක්සිජන් පරමාණු එකයි. ඔක්කොම පරමාණු තියෙනවා පුතේ 3ක්. ඔක්සිජන් පරමාණු 3 තියෙන ස්කන්ධයේ මිනුම් හොයාගන්න හැටි අපි කලින් ඉගෙන ගත්තා. ඒ ටික තියෙනවා මෙන්න එනකොට මෙන්න මෙතන තියෙනවා. ඔබ බලන හයිඩ්‍රජන් වලට එකක් කියලා තියෙනවා. ඔක්සිජන් වලට ඔබට පේනවා 16ක් කියලා තියෙනවා. හයිඩ්‍රජන් වල එකයි. ඒක දෙගුණ වෙන්න එපා එතන. එතන දෙගුණ වෙන්න ඕනි. ඔක්සිජන් වලට එකයි. ඒක එතන එක් ගුණයක් විදිහට 16 ගන්න ඕන. 16යි හයිඩ්‍රජන් වලින් එන ස්කන්ධයයි මේ ටික එකතු කරලා ගත්තොත් අර 18 එනවනේ. අර 18 එනවා. එහෙනම් මේ පුංචි අපි මහා ලොකුවට හදපු ගැටලුව ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ යොදාගෙන හදන්න පුළුවන්. පරමාණුක ස්කන්ධ හොයාගෙන අර ජලයේ තියෙන 18 කියන එක හොයන්න පුළුවන්. එහෙනම් 18 හොයනවා වගේ අර පහළ තියෙන මෙන්න මෙතන මේ ලියලා තියෙන මෙන්න මේ තොරතුරු ටික ඔබට ලේසියෙන් ගණනය කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වල උනම් 44 නැහැටි. අර තොරතුරු ගන්න පුතේ මේ පැත්තේ තියෙන මෙන්න මේ තොරතුරු ටික අරගෙන 44 හදා ගන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු ටික මෙන්න මේ තොරතුරු ටික අරගෙන ඔබට පුළුවන් අර කියන ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධයේ 180 කියන එක හොයාගන්න. අපි මොකද්ද ඒකට පාවිච්චි කරන වැඩපිළිවෙල මොකද්ද? මොකද්ද ඒකට තියෙන ප්‍රශ්නාර්ථයක්? අපි ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න හරිම ලේසියි පුතේ. ඒක හොයන්න හරිම ලේසියි. අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ විදියට හරිද? මෙන්න මේ විදියට අපි මේකේ හරිද? මේකේ තියෙන පරමාණු සංඛ්‍යාව අපිට වෙන් කරගන්න පුළුවන්. අපි වෙන් කරගන්නවා. හයිඩ්‍රජන් වලින් දෙකක් තියෙනවා. එකතු කරලා ඒකට එකතු වෙනවා ඔක්සිජන් වලින් එකක්. මේ 10 නෙමෙයි ඔක්සිජන් පරමාණුවෙන් එකක්. එතකොට ඒවට තියෙන සාපේක්ෂ ස්කන්ධ අපිට දුන්නොත් අපිට කෙලින්ම පුළුවන් ওই ටික ගණනය කරලා ගන්න. ඔතනින් ලැබෙන සාපේක්ෂ හයිඩ්‍රජන් වෙනුවෙන් ලැබෙන සාපේක්ෂ ස්කන්ධ ප්‍රමාණය කොච්චරද? ඔක්සිජන් පරමාණු වෙනුවෙන් ලැබෙන සාපේක්ෂ ස්කන්ධ ප්‍රමාණය කොච්චරද? ඒ ටික එකතු කරා නම් ජල අණුවේ තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. අපි ඒ නිසා ආදේශ කරනවා හයිඩ්‍රජන් වලට දෙගුණයක එකේ ඒව දෙගුණයක් තියාගන්න ඕන. හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා ඔන්න එක ගොඩක් එකතු කිරීම. ඔක්සිජන් වලට ඒක තියෙන එක ගුණයයි ඔක්සිජන් එකයි තියෙන්නේ එක ගුණයයි. ඒ එක ගුණය 16න් තියාගන්නට ඕනේ මෙන්න තවත් ගොඩක්. ওই දෙකෙන්ම ලැබෙන උත්තරය ඔබට හිතෙන් හදන්න පුළුවන්. මේ දිහා වෙන් කරගත්තා නම් මේ දිහා බලාලා මේ උත්තරේ හිතෙන් හදන්න පුළුවන් නම් නියමයි. තේරෙනවනේ? හැබැයි මේ පිළිවෙල වැදගත් කාට හරි කියලා දෙන්නකොට දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ ගාව තියෙන WhatsApp group හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ දැන් දිනුනුනේ ඔයගොල්ලෝ WhatsApp group. හැබැයි WhatsApp group එකේ මේ විදිහේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් නම් group එක ඇතුලේ. group එක ඇතුලේ තමන් හොයාගන්න දෙයක් අදහසක් දාන්න පුළුවන් නම් පුංචි වීඩියෝ එකක්. තමන්ගේ වීඩියෝ එකක් හොයා දාන්න පුතේ ඒකට. තමන් කියන දෙයක්, තමන් හොයාගත්ත දෙයක්, තමන් හදපු ගැටලුවක් තමන්ගේ වචනින් පැහැදිලි කරලා දාන්න. ඒක හොඳයි. නැතුව මේ අනවශ්‍ය දේවල් WhatsApp group ඇතුලේ කතා කරන්න එපා. 7-5ක වැඩක් නෑ. ඒ නිසා මම ඉස්කෝලේ ළමයින්ටත් කියාගෙන යනවා අපි WhatsApp group එක හරහා අධ්‍යාපනික මීටින් ඒ කියන්නේ මේ සාකච්ඡාවක් අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන සාකච්ඡාවල් ළමයි අතර කරන්නේ කොහොමද කියලා දැනට සාකච්ඡා කරගෙන යනවා. මම වැඩ කරන ඉස්කෝලේ පැහැදිලි පුතේ කියන දේ අපි මේ නොබෝ දිනකින් ළමයින් ඒවට යොමු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ මේවට අත්වල බැඳ ගන්න. මොකද විවිධ ඉස්කෝලවල ළමයි මාත් එක්ක ඉගෙන ගන්න. ඒ අයට මේක වාසියක් කරගන්න. තේරෙනව නේද? මේ දෙන අවවාද, මේ දෙන මඟ පෙන්වීම, මේ ඉගෙන ගන්න හදන පරිසරය තේරෙනව නේද? වෙනත් යාළුවන්ට කාන්දු කරලා ඔබේ පන්තියට යාළුවෝ එකතු කරගන්න අපරාධ නැත්තම් මේ දැනුම පුතේ. හරිනේ? රයිට්.
ගුණ කරලා ගමු. මෙතනින් ගුණ කරොත් එතනින් 2යි එකතු කිරීම මෙතනින් ගුණ කරොත් 16යි 16 2යි 18යි කියලා ෂෝක් එකට උත්තරේ එනවා. ෂෝක් එකට උත්තරේ එනවා. හැබැයි ගිය සුමානේ අපිට මතකයි මට මතකයි ඔබත් එක්ක මේ ජලයේ තියෙන සාපේක්ෂ අනුක ස්කන්ධය හදන්න කියලා ඔබට වීඩියෝවි තියෙනවා. මේ මෙන්න මේ තියෙන අගයන් ආදේශ කළ උත්තරයක්. මේ අගයන් ආදේශ කළා හදපු මෙන්න මේ සමීකරණයේ යොදාගෙන ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගත්තපු ඒක කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාපු සමීකරණ සම්බන්ධතාවයේ ගැටලුවක් විසඳපු ආකාරය ඔබට දීලා ඇති. ඒක උත්තරේ ගෙදරදී හොයන්න කිව්වා කැල්කියුලේටර්ස් පාවිච්චි කරලා. ඒ පාවිච්චි කරලා ඔබ හෙව්වනම් ඔබට මේ උත්තරේ එන්න ඕන ජලය සඳහා. ඔබට මේ උත්තරේ එන්න ඕන කාබන් ඩයොක්සයිඩ් සඳහා. හැබැයි මේ විදිහට සූත්‍රයේ යොදාගෙන ගණනය කරලා උත්තරේ හොයා ගන්නවට වඩා මේක ලේසි නැද්ද? ඔබ නිකන් තීරණය කරන්න පුතේ. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන එක අණුවේ සැබෑ ස්කන්ධය තුල ඒකකයේ සාපේක්ෂව අපි ලබා ගන්න මේ ඒකකයෙන් කොච්චර තියෙනවද කී ගුණයක්ද තියෙනවද කියලා හොයන මේ ගැටළු ආකාරයට ආදේශ කරලා උත්තරේ හොයනවට වඩා කොච්චර ලේසිද මේක? සූත්‍රයේ නිවැරදිව ලියා ගන්න ඕනි. සූත්‍රයේ නිවැරදිව ලියා ගන්න ඕනි. ඒ සූත්‍රයේ පරමාණු ගාන හරියට වෙන් කරගෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ආදේශ කරගන්න ඕනි. පරමාණුවට දාලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ආදේශ කරගන්න ඕනි. එහි ගුණාකාර ඓක්‍යයක් ගුණාකාරයන්ගේ ඓක්‍යයක් ගන්න ඕනි. මේකේ ගුණාකාරය, මෙහි ගුණාකාරය, ගුණාකාරවල ඓක්‍ය ගන්න ඕනි. උත්තරේ කලින් හොයාගත්තු වගේම එනවා. ඒ නිසා මම ඔබට කියනවා මේ කතා කරන ක්‍රියාවලිය තුල අපිට අතිශය වැදගත් වෙන මාතෘකාව තමයි අද දවසේ මේ අපේ පසුගිය පාඩමේ අපි ඉගෙනගත්තු දේවල් එක්ක අපි අද ඉගෙන ගන්නේ. ඔන්න මම දැන් ලියන මාතෘකාව ඒ තමයි මොකද්ද පුතේ? සූත්‍ර ස්කන්ධයක් ලෙස සාපේක්ෂ අණුක ස්කන්ධය. මේ තියෙන්නේ සූත්‍රය මගින් අණුක ස්කන්ධය. සූත්‍ර ස්කන්ධයක් ලෙස සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මේ ඕනම එකක ඕක පුළුවන්. සූත්‍ර ස්කන්ධයක්. ඒ නිසා අපි ලියනවා පාඩමේ මාතෘකාව ටිකක් දුර ගිහිල්ලා තමයි පාඩමේ මාතෘකාව බෝඩ් එකට එන්නේ. ඔබේ ස්ක්‍රීන්ෂොට් එක ඔබ අරගත්තාන් පස්සේ ඔබට ඒක ලිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. කියලා දෙනකොට පටන් ගන්නකොට අපි කතා කරේ ගිය සුමානි උගන්වපු දේවල් මතක් කරගෙන ගියා. ඒ ඔබට බැරි නිසා නෙමෙයි ඔබට තව දුරටත් වාසියක් කරගන්න සැබෑ ස්කන්ධය. අගය සැබෑ අගය ඒකකයේ සැබෑ අගය ඔබ මේවා දන්න ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට දුන්නාට ඔබට ලියන්න පුළුවන්. ඒ නිසා සූත්‍ර ස්කන්ධයක් ස්කන්ධයක් ලෙස සාපේක්ෂ අණුක පරමාණුක නෙමෙයි පිටියා අණුක ස්කන්ධය. මේක තමයි අපේ මාතෘකාව. මේන්න මේක තමයි අපේ මාතෘකාව අද දවසේ. පටන් ගන්න වෙලාවේ තියෙන මාතෘකාව. මොකද මේ කියන සූත්‍ර යොදාගෙන මේවා හදන්න යනකොට ඕගොල්ලෝ හරිම කම්මැලි. ඇයි දශම සුළු කරන්න තියෙනවනේ නේද පුතේ? දශම සුළු කරනවා කියන එකට හරි කම්මැලි. හැබැයි විභාගෙදී මේ විදිහේ ප්‍රශ්නයක් දුන්නොත් අඩු ගානේ ආදේශයවත් තියාගන්න. ආදේශ කරන විදියවල් ලියන්න. ඒකේ සුළු කරන්න උත්සාහ කරන්න. සුළු කිරීම දශම ගානකින් සුළු කරන හැටි ගණිත සර්ගෙන් ගණිතය උගන්වන සර්ගෙන් ඒවත් ක්‍රම හොයන්න. ක්‍රම අහන්න. කොහොමද සර් මේ විදිහකට සරලව විසඳ ගන්න? ටක් ගාලා උත්තරේ කියන්න ක්‍රමයක් නැද්ද? එහෙම අහන්න. මම කිව්වා කියන්න බෑ මට ගුටි කන්න වෙයි ඈ. එහෙම නෙමෙයි. නේද? සර්ලා ටිකක් අපි ඉතින් යාළුවෝනේ. ඒ නිසා ඒ සර්ලත් එක්ක මේක කතා කරලා මේ විදිහේ කොහොමද සර් මේක ලේසියෙන් විසඳ ගන්න ක්‍රමයක් ගණිතේ තියෙනවා. චුට්ටක් අහන්න. ඒගොල්ලෝ ගාව තියෙන පුතේ ක්‍රම. තේරෙනවනේ? අර ලොකු සිලබස් එක ඇතුළේ හඹාගෙන යනකොට සමහරට මේක කියලා දෙන්න අමතක වෙනවා. දන්නේ නැතුව නෙමෙයි අමතක වෙනවා. එතකොට අමතක වෙන එක ඕගොල්ලන්ට අහන්න පුළුවන්. හරි? මම කිව්වා කියලා කියන්නේ නේද? අහන්න. ඔබ යන පන්ති ගණිත පන්ති ගොඩක් වෙලාට ඉස්කෝලේ ගුරුවරයෙක් බලන් හොඳයි අපි එහෙම කියනවා නිකන්. එතකොට මේ විදිහට හොයන්න පුළුවන්. ඒ නිසා සූත්‍රයේ නිවැරදිව ලියාගෙන සූත්‍ර ස්කන්ධයක් ගණනය කරන්න යනකොට ඒ ලේසි ක්‍රමය ඇතුලේ ඒක ගණනය කරගන්න සූත්‍ර ස්කන්ධය හොයන්න ඇත්තටම මේ හොයලා තියෙන්නේ මොකක්ද? සූත්‍ර ස්කන්ධය මේ හොයලා තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සූත්‍ර ස්කන්ධය. සූත්‍ර ස්කන්ධය අපි එදා කිව්වේ අණුවක් දාලා සාපේක්ෂ අණුක ස්කන්ධයක් විදිහට හොයන්න. මේ හොයපුවා. හොයුවොත් ලැබෙන අගයන්. ඒක ඊට වඩා ලේසි සූත්‍රය නිවැරදිව ලියලා
ගණනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලබා ගන්න ස්කන්ධය සාපේක්ෂ අනුක ස්කන්ධයට සමානයි. සූත්‍රය ලියලා හදාගත්තු නිසා අපි ඒකට කියන සූත්‍ර ස්කන්ධය. මම ඔබෙන් ඇහුවොත් පුතේ මේ සූත්‍ර ස්කන්ධය හොයන්න මොනවද ඕනේ? සූත්‍ර ස්කන්ධය හොයන්න බෑනි පුතේ මේකට සූත්‍රය තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි සූත්‍රය හරියට දැනගන්න ඕනේ. ආන 10 දී අපි ඉගෙනගත්තු පළවෙනි රසායන විද්‍යා පාඩමේ රසායනික සූත්‍ර ලියන එක හරියට ලියා ගන්න සූත්‍ර ලියන්න දැන් ඔබ බැරි නම් ඔබට මෙතනින් එහාට මොකුත් බෑ. එතකොට ගුරුවරයාට බැලලා වැඩක් නැහැ නේ පුතේ. ගුරුවරයාට බැලලා වැඩක් නැහැ. පන්තියට බැලලා වැඩක් නැහැ. ඉස්කෝලේට බැලලා වැඩක් නැහැ. ඔබට මේ සූත්‍ර සංයුජතා මාරු කරලා සරලම අවස්ථාවේ සංයුජතාවයේ සරලම අවස්ථාවේ තියෙනවා නේද? ඒ කියන්නේ අනුභවික සූත්‍රය සරලම සූත්‍රය ඔබට ලිය අනුභවික සූත්‍රය කියලා අපි කියනවා තව ලොකු පන්ති වලට යනකොට ඒ සූත්‍රය නිර්මාණය කරගන්න ඔබට කියලා දීලා තියෙනවා. ජලයේ සූත්‍රය ලියා ගන්න බැරි නම් මේක එන්නේ නැහැ නේ පුතේ. හිතන්නකො මෙතන හයිඩ්‍රජන් දෙක වෙනුවට හයිඩ්‍රජන් O2 කියලා මෙතන දැන් ඔක්සිජන් දෙකක් කියලා දැම්ම නම් මේක එන්නේ නැහැ නේ. එතකොට 16 2යි හයිඩ්‍රජන් 16 2ක් 32යි 32යි මෙතනින් 1යි 33යි. එතකොට මෙතන 33ක් එන්නේ. සූත්‍රය වැරදි, අගේ වැරදි. ඔබට තේරෙන්න ඕනේ. එහෙනම් පළවෙනියෙන්ම මේ සූත්‍ර ස්කන්ධය ලියනකොට ඕනාව පුතේ උඩින් ඊතලයක්. උඩින්ම ආව ඊතලයක්, ඔන්න ආව ඊතලයක්. සූත්‍ර ස්කන්ධයක් ලෙස සාපේක්ෂ අනුක ස්කන්ධය සඳහා හරිද? අපිට අත්‍යවශ්‍ය වෙන තොරතුරු මොනවද? අත්‍යවශ්‍ය තොරතුරු සූත්‍ර ස්කන්ධයක් ලෙස සාපේක්ෂ අනුක ස්කන්ධය ගණනය සඳහා අවශ්‍ය තොරතුරු ඔන්න එනවා ප්‍රශ්නාර්ථයක්. ඔබෙන් අහනවා සර් මේ විදිහේ සූත්‍ර ස්කන්ධයක් හොයනකොට සර් මොනවද තියෙන්න ඕනි? මොනවද අපි දැනගන්න ඕනි? එහෙම අහනවනේ පුතේ. එතකොට සූත්‍ර ස්කන්ධයක් හොයන මොනවද දැනගන්න ඕනි කියලා අහපු ගමන් ඔබ කල්පනා කරන්න මොනවද මේකේ තියෙන්න ඕනි? මේකේ තියෙන ඔක්කොම. පළවෙනි එක තමයි නිවැරදි රස අණුවේ නිවැරදි සූත්‍රය ඕන. නිවැරදි සූත්‍රය. අපි ඒකට කියන රසායනික සූත්‍රය නේද පුතේ? ඒ රසායනික සූත්‍රයේ නිවැරදි සූත්‍රයේ පළවෙනි එක තමයි මේකට අවශ්‍ය මේ සඳහා අවශ්‍ය තොරතුරු අතර පළවෙනි එක තමයි නිවැරදි අණුවේ නිවැරදි සූත්‍රය. නිවැරදි සූත්‍රය. ඔබට නිවැරදි සූත්‍රය දීලා හොයන්න යනකොට තව තොරතුරක් ඔබට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි තොරතුර. මේ සඳහා තියෙන දෙවෙනි තොරතුර. මොකද්ද පුතේ දෙවෙනි තොරතුර? ඔව් අතන බලන්න ඉතින් මේකේ තියෙනවනේ. දැන් මේ සූත්‍රය වුණා අපි දන්නවා කියලා අපි තුන රයිට්. ලංකාවේ ඉන්න හැම දරුවෙක්ම 10 11 දරුවෝ හරියටම දැන් අලුත් 10 නෙමෙයි. ඒගොල්ලෝ තාම දන්නේ නැහැ මේවා. විභාග ලියන්න ඉන්න අය දෙසැම්බර් මාසේ ලියන ඔබ මේ හැමෝම මේ සූත්‍ර හොඳට ලියන්න පුළුවන් ලංකාවේ දරුවන්ට මාර දක්ෂයි ඒගොල්ලෝ. අපි එහෙම හිතුවොත් එහෙම නේද? එහෙම අහන්නත් වාසනාවයි නේද? අපි කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද එහෙම අදහසක් ගන්න. ලංකාවේ ඉන්න සෑම 2021 දෙසැම්බර් මාසේ එහෙම නැත්නම් මේ 2021 අපේ කල් ගිහිපු මේ මාර්තු මාසේ තියෙන විභාගෙදී උත්තර ලියන හැම ළමයෙක්ම විද්‍යාවට මාර දක්ෂයි කියලා අහන්න තියෙනවා නම් ගුරුවරු දෙමව්පියෝ අපේ රට කොච්චර වාසනාවන්තද? හරි ප්‍රශ්නයක් ඒක. හොඳයි පුතේ මේවා බයිලා නෙමෙයි ඔබේ හදවතට කතා කරන දේවල් මේවා නිකන් සිහින ලෝක කියලා හිතන්න එපා. අපි වැඩ කරොත් අපිට එතනට එන්න පුළුවන්. තේරෙනවනේ? මොකද මේ උගන්වන දේවල් මේ උගන්වන විද්‍යාව මට එහෙම කවුරුත් කියලා දීලා නැහැ. මම ඔබට කියනවා ඒ නිසා මේවා අපිට මෙහෙම ඉගැන්වුවා නම් අපි කොතනක ඉඳීද කියලා ඔබ තීරණය කරන්න. තේරෙනවනේ? මේ පොළොවේ පය ගහලා ඉන්න අපි හරියට මහන්සිලා තියෙන මේවා ඉගෙන ගන්න. ඔබ මහන්සි වෙන්න. ඒ නිසා මේ සූත්‍රය නිවැරදිව දන්න ළමයට තව දෙන්න ඕන වැඩක් තමයි මේන්න මේ තොරතුරු ටික දෙන්න ඕනේ පුතේ. ඒ නිසා ඊළඟට දෙන්න ඕනේ සූත්‍ර ස්කන්ධය හොයනවා නම් ගණනය සඳහා අවශ්‍ය සූත්‍ර ස්කන්ධයක් ලෙස සාපේක්ෂ ස්කන්ධයේ ගණනය සඳහා අවශ්‍ය තොරතුරු අරකට එක්ක මේක සම්බන්ධ කරලා ගන්න වාක්‍යය මාතෘකාව ආයතකොට එනවා අණුවේ නිවැරදි සූත්‍රය ඕනේ. නිවැරදි සූත්‍රය දෙවෙනි එක පරමාණුක ස්කන්ධ කියන්න ඕනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ස්කන්ධ අගයන්න ඕනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන්න ඕනේ. ඔබට පේනවා දෙකයි තොරතුරු. හරිද? මේ තොරතුරු දෙක තියෙනවා නම් අපිට පුළුවන් අර කියපු සූත්‍ර ස්කන්ධය ගණනය කරන්න සාපේක්ෂ අනුක ස්කන්ධය හොයනවා වෙනුවට ඊට ගැළපෙන
ඊට ගැළපෙන සමාන වන සූත්‍ර ස්කන්ධය හොයාගන්න අපිට පුළුවන්. මේක හොයන්න අපිට පුළුවන්. මේක හොයන්න අපිට පුළුවන්. මේක ඇත්තටම ලේසියි. මේ ක්‍රමයක් හොඳයි. ඒකෙන් අපි බිඳලා ඒකෙන් ගත්තපු තොරතුරක් විදියට සූත්‍ර ස්කන්ධයක් විදියට සාපේක්ෂ අනුක ස්කන්ධය හොයනවා කියන එක ඔබෙන් විභාගෙදී අහනවා. ඒ නිසා බලන්න පුතේ මේ මැද හරිය තියෙන්නේ මෙන්න මෙතන තියෙන අපි ඉගෙන ගත්ත දේවල් පාඩමේ මුල් කොටස. ඒකෙන් බිඳියාපු ඊටාම කුඩා පරමාණු හෝ අණු කියන පදාර්ථයේ ප්‍රමාණනය සඳහා වැදගත් වෙන තොරතුරේ ඊටා කුඩා අංශු වල සාපේක්ෂ ස්කන්ධය හොයන්න යනකොට තේරෙනව නේද? අපි බලන්නේ අර ඒකට සාපේක්ෂව අපි හොයාගන්න નિયમિત ඒකකයේ ස්කන්ධ ඒකකයේ කාබන් 9 12 පරමාණු 12න් එකක සැබෑගය මේ තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කී ගුණයක්ද කියලා හොයලා සලකලා බලනකොට ඒ ගණනය කිරීමේ සමීකරණ සම්බන්ධතාවයෙන් අපිට උත්තර හොයාගන්න පුළුවන්. හොයාගන්න උත්තර අතර මෙන්න මේ සාපේක්ෂ අනුක ස්කන්ධය හොයාගන්න ඔබට ක්‍රමයක් තියෙනවා. මේ තොරතුරු දෙක දන්නවනේ. මේ තොරතුරු දෙක දන්නවනේ. දැන් අපිට තියෙන ওই විදිහට ওই තොරතුරු ටික පාවිච්චි කරලා තව එකක් දෙකක් අපි ගණනය කරලා බලමු පුතේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් ඕක මේ මහලුකු දෙයක් නෙමෙයිනේ. ඔබ විශේෂයෙන් අවධානය තියාගන්න මට සූත්‍ර ලියන්න පුරුදු වෙන්න ඕනි කියලා. මම සූත්‍ර ලියන්න පුරුදු වෙනවාමයි. මම හැම සූත්‍රයක්ම ඕ ලෙවල් කාලේ මට වැදගත් වෙන හැම සූත්‍රයක්ම මම තනියම ලියන්න පුරුදු වෙනවා. එහෙම තමන් ගන්න ඕනේ හොඳ ගැටක්. හොඳ ගැටක් ගත්තාම තමන්ට හිතෙනවා මට මේක හොඳට පුළුවන්. තේරෙනවනේ? දැන් මම උගන්වන විදිය දිහා බලපුවාම ඔබට හිතෙනවා අම්මා මේ මාරයි නේද කියලා. මේක කොච්චර ලස්සනද මේ කොච්චර හොඳද. සර්ගේ වචන හරි පැහැදිලි ගොත ගහන්නේ නේ. තේරෙනවනේ? නැවතිල්ල කියලා අනවශ්‍ය විදියට කාලය ගත කරන ලස්සන ටික ගලාගෙන යන කියලා දෙනකොට තේරෙනවනේ පුතේ. එහෙම නැතුව අපි මේ නිකාං මාත්‍රිකාවකට අදාළ තොරතුරු කියනවා නෙමෙයි. මේකේ තියෙන්නේ මේ තාර්කිකව මේක දැකලා ඒකට හේතු හොයාගෙන ලැබෙන ප්‍රශ්නවලට උත්තර හොයාගෙන ඒ උත්තරය තුලින් තවත් දේවල් හොයාගෙන යන්න තාර්කික බුද්ධියෙන් ඒ අනෙකුත් ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යන ක්‍රම සංවිධානය කරන විද්‍යාපන්තියේ. මේක ඔලුවට දාගන්නේ නැතුව පුතේ හරිම අපරාධයි. තේරෙනව නේද? අපි මේ පාඩමත් එක්කම දැන් ඊළඟ දවසකදී මේකේ අද උත්සාහ කළ බලමු ඉවර කරගන්න. ඒකත් එක්කම ඔබට ඊළඟට මේ ලබන සතියේ ඔබේ පන්ති පටන් ගන්නවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ මේ සරසවි ආයතනේ අපිට ළමයි ටික දෙනයි ඉන්නේ. කොච්චර හොඳට ඉගෙනුවත් ඉන්නේ ළමයි ටික දෙනයි ඉන්නේ නේද පුතේ? ඔයගොල්ලෝගේ යාළුවන්ට ඔයගොල්ලෝ දැනුවත් කරොත් තමයි ඉන්නේ. නැතු මේ අපි කෑ ගැහුවට ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ට කියලා මේක බලන්න. එතකොට මටත් හොඳයි ඒක එහෙම වෙනවා නම්. මොකද මේ අපි කෑ ගහන දේ සමාජගත වෙන්න ඕනි, දරුවට වාසියක් වෙන්න ඕනි. එතකොට ලබන සතියේ ක්ලාස් පටන් ගත්තොත් ඉතින් බොහෝ විට ඔයගොල්ලන්ගේ ක්ලාස් එක සඳුදා නෙමෙයි 10 11 පන්තියේ විද්‍යාව මෙතන කරන්නේ මගේ පන්තිය. බදාදා දවසේ බදාදා එතකොට 4:04 වෙනකොට පන්තිය පටන් ගනීවි. එහෙම වුණොත් බදාදා සමහරලාට ඔබට මේ ඔබේ WhatsApp group ඒ කියන්නේ සරසවි ආයතනයෙන් දාලා තියෙන ඔබේ මේ කණ්ඩායම් වලට මැසේජ් ආපුවාම ඒවට අනුව කටයුතු කරන්න. මොකද ලබන සතියේ පන්ති පැවැත්වෙනවා නම් අපි වීඩියෝ එකක් කරන්නේ නෑ ඒ වෙනුවට. වීඩියෝ අතරමැද්දේ ඔබට ගෙදරදී බලන්න සමහරලාට ලබා දෙවි. අපි ඒක සැලසුම් කරගමු. සිලබස් එකේ ගොඩාක් තියෙන නිසා කියන්නේ සතියකට දෙකකට හරි අපි එකක් මේ වීඩියෝ එකක් කරන්න උත්සාහ කරමු. හැබැයි පන්තිය පටන් ගත්තොත් පන්තියට ඔබ අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනි. ඒ පන්තිය දවසේදී මේ වගේ ඉතුරු ටිකත් එක කරගෙන යනවා. එතකොට ඒක අපිට අභිමුඛයේ ඉඳගෙන ඉගෙන ගන්න එක මේ වැය වාසියක් තියෙන බව ඔබ හොඳටම දන්නවා. ඔබ ආසාවෙන් ඇති පන්තියට එන්න. ආවොත් ඒක නිරෝධායන නීති රීති අනුගමනය කරමින් ළඟ ඉන්න එක්කෙනත් එක අනවශ්‍ය විදිහේ සමීපතාවයන් පවත්වන්නේ නැතුව බොහොම ආදරෙන් කියා හිටිනවා. බොහෝම අවදානම් තැනක අපේ රට තියෙන්නේ. කොරෝනා වසංගතයත් එක්ක අපි දන්නේ නැහැ මේක මේ විදිහට ගිහිල්ලා මිනිස්සුන්ට සුව වුණාට අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොන විදිහට මේක ක්‍රියාත්මක වෙයිද අපේ රටේ පැත්තෙන් හානියට. ජීවිත හානිය ජීවිත බිලි කොයි විදිහට වෙයිද අපි දන්නේ නැහැ. තේරෙනව නේද? හැමෝම සුවපත් වේවා කියලා අපි කිව්වට අපි දන්නේ නැහැ හෙට දවසේ මොනවා වෙයිද කියලා. ඒ නිසා පරිස්සම් වෙන එක කොකටත් හොඳයි. ඒ ගැන තේරුමක් ඇතුව පන්තියට එන්න, ඒක කඩ කරන විදිහට පන්තියට එන්න එපා. ඒ කඩ කරන ළමයින්ට සමහරට දඬුවමක් විදිහට පන්තියෙන් නෙරපා දමන්න ඉඩ තියෙන බව මතක තියාගන්න. පන්තියට එනකොට ඒ තියෙන පුරුදු ටිකත් එක්කම තමයි එන්නේ. අනවශ්‍ය විදියට කෑකෝ ගහන්න එහෙන් මෙහෙන් යාළුවොත් එක්ක අතපත ගන්න ඒව මොකක්වත් බෑ. ඔන්න මම විස්තරයක් කරේ ඔබේ කාලේ. ලබන සතිය එතකොට මේ සතියේ බදාදා නෙමෙයි ලබන සතියේ බදාදාවකින් ඔබට ගන්න පුළුවන්. ඒ කියන්නේ අද මේ තියෙන්නේ අද 10 වෙනිදා තියෙන ඒ කියන්නේ හෙට 11
නේද? මේ දවස්වල නෙමෙයි ඊළඟ සතියේ. ඔබට දැනුම් දුන්නා මේ අනුව ක්‍රියාත්මක වෙන්න. රයිට්. දැන් අපිට පුළුවන් එහෙමනම් මේකේ දැන් අද ඉගෙනගත්තු දේවල් මේ අපි මතක් කරපු පෙර දැනුමත් එක්ක අපි අද ඉගෙනගත්තු දේ තමයි පුතේ මෙන්න මේ සූත්‍ර ස්කන්ධය කියන මාතෘකාව. මේක තමයි අපේ මාතෘකාව. මේ තියෙන තරු දාලා මේක තමයි අපේ මාතෘකාව. ඔන්න තියෙනවා මාතෘකාව සූත්‍ර ස්කන්ධය. සූත්‍ර ස්කන්ධය කියලා ඔබට මේකේ මාතෘකාව වෙන්නේ පස්සේ මතක් කරලා අවශ්‍ය දේ හොයාගෙන ඒක ලේසියෙන් හදාගන්න ක්‍රමයක් විදිහට තමයි සූත්‍ර ස්කන්ධය පැහැදිලි කරලා තියෙන්නේ. ඒ සූත්‍ර ස්කන්ධය ගණනය කරනකොට ඔබට මේ තොරතුරු ටික දෙන්න ඕන. එහෙනම් මේ හදපු ගැටලුවේ සූත්‍රය නිවැරදිව දුන්නා සර්. මෙන්න මේ පළවෙනි එක හරි. ඒක දීලා තියෙනවා. දෙවෙනි එක සර් දීලා නැහැ. දෙවෙනි එකට අපි පුතේ මෙන්න මෙතනට වෙනකන් ගියා. දෙවෙනි එකට ඔබට මතකයි මෙන්න මෙතනට වෙනකන් ගියා. මේ ටික ගත්තේ. ඒ ටික පුතේ අරගෙන දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. හැම ගැටලුවකටම සූත්‍ර ස්කන්ධය හොයාගන්න ඕනේ නම් ඒක වරහන් ඇතුලේ තොරතුරු ටික දෙන්න ඕනේ. ඒ නිසා මම මෙතන වරහනක් දාලා ලියනවා. ඒ තොරතුරු ටික මෙන්න මෙතනින් මේකටම සම්බන්ධ කරලා මෙහිම වරහනක් දාලා හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි. හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි. හරිද? හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි වරහන් වහන. හයිඩ්‍රජන් පරමාණු ගන්න දෙකකට එකේ ඒවා 2යි ඔක්සිජන් එකකට 16 ඒවා 1යි උත්තරය 2යි 16යි ගුණාකාර දෙක එකතු කරපුවාම උත්තරේ ඒකක රහිත මිනුමක් විදියට. මොකද මේවට ඒකක ගන්නෙ නෑනේ පුතේ. ග්‍රෑම් කියලා කියන්නේ ඒවට. සාපේක්ෂ මිනුමක් නේ. සාපේක්ෂ මිනුමක් පරමාණුවක අගයකට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධ මිනුමක්. සාපේක්ෂයි. ඒ නිසා අපි මේ විදිහට ගන්නවා. ඒ නිසා ඔබ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. අපි තව ගණනය කිරීමක් බලමු මේකේ. තව එකක්. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ වැදගත්. ඔබ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න වැදගත්. හරිද? හරි. දැන් අපිට පුළුවන් ඊළඟට ඔබ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න නැති. දැන් මම මේකේ කොටස් මකනවා පුතේ. මට දැන් අපි මේවා දන්න තොරතුරු ටික අපි දැන් මකලා අයින් කරමු. අපිට එතකොට ලේසි ඒක ටික මකලා අයින් කරලා අපි ආයි ගණනක් හදමු. මේ ටික අයින් කරනවා පුතේ. මම මෙන්න මේ අපි දන්න ටික දැන් අපි ඒව ටික අයින් කරනවා. හරිද? මේ ටික සූත්‍රය යොදාගෙන හදන එකට අපි එදා කතා කරපු විදිහට ඔබ ඒක දියුණු කරගන්න. නිබන්ධනයේ තියෙන ප්‍රශ්න වලට ඔබ උත්තර අනිවාර්යෙන් ලියන්න. එතකොට ගණන් කිරීම කියන මාතෘකාවට අපි අද එනවා. ඒකේ තොරතුරුත් එක්ක අපි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන මෙන්න මේ තොරතුරට වඩා මේකට වඩා ලේසි ක්‍රමයක් සූත්‍ර ස්කන්ධය අපි මෙන්න මේ කියන තොරතුරත් එක්ක බද්ධ වෙන්නයි යන්නේ. සූත්‍ර ස්කන්ධයක් ගණනය කරන්න යනවා. සූත්‍ර ස්කන්ධය ගණනය කරනකොට අපිට වැදගත් වෙනවා අපිට දෙන ප්‍රශ්න. මම ප්‍රශ්නයක් ලියනවා. මම ලියනවා මෙන්න මේ ප්‍රශ්නය. ඔන්න ලියනවා ප්‍රශ්න. දැන් ඔබ හිතන්නේ මේ විදිහේ ප්‍රශ්න ඔබට ලියා ගන්න බැරිද? විද්‍යා පොතපතවල කොච්චර රසායනික අණු තියෙනවද? කොච්චර රසායනික අණු දීලා තියෙනවද? මම ලියන්නම්කෝ එකක්. මම ඔන්න ලියනවා. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. කාබනේට් හි ඒක අණුවක් නේ. කැල්සියම් තියෙනවා, කාබන් තියෙනවා, ඔක්සිජනුත් තියෙනවා මේකේ. හි සූත්‍ර ස්කන්ධය සොයන්න. ඔන්න ප්‍රශ්නේ මං හැදුවා. ප්‍රශ්නයක් හදාගන්න ගියා මම ප්‍රශ්නේ හැදුවා. දැන් ඔබ බලන්න ඔබට මේ දීපු තොරතුරු දෙක මේකේ තියෙනවද? රසායනික අණුවේ නිවැරදි සූත්‍රය තියෙනවද? පුතේ සූත්‍රය නෙමෙයි දීලා තියෙන්නේ මං දීලා තින්නේ. රසායනික නාමය දීලා තියෙන්නේ. රසායනික නම දුන්නොත් සූත්‍රය ලියා ගන්න ඕනේ. පළවෙනි එක සූත්‍රය. සංයෝගයේ රසායනික අණුවේ සූත්‍රය කුමක්ද? එහෙමත් අහන්න පුළුවන්. එතකොට අපි කියනවා කැල්සියම් කාබනේට් පොකුරු අයනය වරහන් කරා සංයුතිතාවය 2යි අනිත් එක්කෙනාට කාබනේට් වල සංයුතිතාවය 2යි ඒක මෙයාට මාරු කරපු සංයුතිතා සරල කරන්න පුළුවන් කැපිලා ගියපුවාම ඒක පුතේ අයින් වෙලා යනවා. ඒක ඉවත් වෙලා යනවා. ඒක ඉවත් වෙන නිසා අපි කෙලින්ම මේක කපලා අයින් කරලාම දාමු. ඔච්චරයි සූත්‍රය තියෙන්නේ. කැල්සියම් කාබනේට් CaCO3. ඔන්න සූත්‍රය හරි. ඔන්න හරි නේද පළවෙනි එකට පුතේ. අණුවේ නිවැරදි සූත්‍රය හොයාගත්තා හරි. දැන් දරුවා ඒක දන්නවා සූත්‍ර සංයුජ්‍යතා ඒ ඔක්කොම පුළුවන් හොඳට පුළුවන් ඒගොල්ලන්ටනේ. ඒ කියන්නේ ඔබට හොඳට පුළුවන්. ඔන්න පළවෙනි එක අපි හොයාගත්තා. දෙවෙනි එක
සූත්‍ර ස්කන්ධය හොයාගන්න අපිට සාපේක්ෂ අණුක පරමාණුක ස්කන්ධ දීලා තියෙනවද? කො නෑනේ පුතේ මේක දීලා නෑනේ. ඒක දෙන්න ඕනේ පුතේ මේ වරහනක් දාලා මේ ටික මගල පොඩ්ඩක් පල්ලෙහාන් ලියන්න. පළවෙනි එක කැල්සියම් කාබනේට්. හරිද? පොකුරු වයින් වරහන් කරා. කෝ සූත්‍ර ස්කන්ධය ගණනය කරන්න මෙන්න මේ කියන සාපේක්ෂ ඒකේ ඇතුළේ තියෙන මේ පරමාණු වල සාපේක්ෂ ස්කන්ධ දීලා නැහැ. ඕම් මම ලියනවා දැන් ඉතින්. ඒක දෙන්න ඕනේ. ඒක දුන්නේ නැත්නම් ගැටලුව හදපු ගුරුවරයා වැරදි. පේපර් එක වැරදි කියලා කියන්නේ. ඒක දෙන්න ඕනේ. ඒ නිසා මේ කියන මේ වරහන් ඇතුළේ ලියපු අසාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් කටපාඩම් කරන්න යන්න එපා. හයිඩ්‍රජන් වලට 1යි, හීලියම් වලට 4යි, ලිතියම් වලට 7යි, කාබන් වලට 12යි, නයිට්‍රජන් වලට 14යි, නියෝන් වලට 20යි, පොටෑසියම් වලට 39යි, ඊළඟට සිලිකන් වලට 28යි, ෆොස්ෆරස් වලට 31යි, සල්ෆර් වලට 32යි. මෙහිම පාඩම් කරන්න එපා. දැන් ඔයගොල්ලෝ හයි ඒ උනට සර් කිව්වනේ දැන්. සර් කිව්වේ පුතේ සර් කොච්චර ලිමේව ලියලා නැද්ද? සර් කොච්චර වාරයක් මේක ලියලාද? ලියනවා නේද? හැම ළමයෙකුටම හැම අවුරුද්දෙම උගන්වන්න මේව ලිය කල්පනා කර එක සටහන් හද. දැන් මේ අවුරුද්දේ උගන්වන සටහන් නෙමෙයි පුතේ ගිය අවුරුද්දේ මං දීලා තියෙන්නේ. ඔයගොල්ලෝගේ ওই සමහර දරුවන්ගේ ඉන්නවනේ අයියලා අක්කලා මගෙන් ගිය අවුරුද්දේ ඉගෙන ගත්තා. ඒගොල්ලෝගේ පොත අරගෙන බලන්නකෝ. ඒ සටහනේ තියෙන තොරතුරුම තමයි. හැබැයි මේ රචනය වෙනස්. මං හැම අවුරුද්දෙම එහෙමයි. ඒ නිසා මගේ දේවල් කොපි කරා කියලා ඊළඟ අවුරුද්දේ මම වෙනස් වෙනවා. ළමයි ගත්තද නැද්ද කියන එක මට අදාළ නැහැ. ළමයි ආවද නැද්ද සර්ව තෝරගත්තද මට අදාළ වෙන්නේ නැහැ. තේරෙනවනේ? මිනිසුන්ට එපා නම් මොකද කරන්නේ? හරි. ඒ නිසා මේක ගන්න. ඒ නිසා මම මේ තොරතුරු ටික වරහන් ඇතුලේ දෙනවා. කැල්සියම් වලට දෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි පුතේ. කාබන් වලට දෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඔක්සිජන් වලට දෙනවා මොනවද පුතේ? බේසමක්ද? එහෙම කියනව නේද? ඔක්සිජන් වලට මේ නේද? ඔක්සිජන් වලට දෙනවා බේසමක්, පොල් කටු වලට දෙනවා බේසමක්. කොහොම කියන්නේ නේද? අර යන්නේ පුතේ ඒක. ඒ කියන්නේ අහක දාන ද්‍රව්‍ය එකතු කරන ලොරි යනවනේ. පොලිතීන් එකතු කරනවා, ප්ලාස්ටික් එකතු කරනවා නේද? ඒවයි දෙන්නේ. මේවට දෙනවා මේවට දෙනවා මේවා. ඔබට අවශ්‍ය නම් මුදල්ද ලබාගත හැකිය. ඒ වගේ නේද? කැල්සියම් වලට දෙනවා 40ක්, කාබන් වලට දෙනවා 12ක්, ඔක්සිජන් වලට දෙනවා 16ක්. ආයෙ වෙන මොකුත් කියන්න බෑ මොකද තුන් දෙනයි ඉන්නේ. ඔන්න වරහන් කරා. එහෙනම් ඔබට තියෙන මේ තොරතුරු දෙකම දීලා තියෙනවා. මේ තමයි දෙවෙනි තොරතුර. ඔන්න දුන්නා. මේ තියෙන පළවෙනි තොරතුර ඔන්න හොයාගත්තා. නේද? එකට කලින් දෙක කමන්නේ නැහැ. ඉතින් ඔහොම ওই තොරතුරු දෙක දැනගෙන ඉන්න ඕනේ. සූත්‍රය ලියන්න බැරි නම් මේව දැනගත්තට වැඩක් නැහැ. සූත්‍රය ලියුවට වැඩක් නැහැ. මේ කියන තොරතුරු ඔබට දීලා නැත්තම්. සූත්‍රය දැනගන්නත් ඕනේ. දැන් අපි බලමුකෝ කොහොමද හදන්නේ කියලා. ඕන්න මම ලියනවා. මේ තොරතුරු දෙක දන්න නිසා මෙයාට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒකේ තියෙන පරමාණු වල තොරතුරු ටික තියෙනවා. අපි ලියනවා. කැල්සියම් කාබනේට් හි සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක හොයන්නේ අපි සමානයි සූත්‍ර ස්කන්ධයක් විදියට. සූත්‍ර ස්කන්ධයක්. සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි හොයන්නේ. ඒක හෝ මේක සමානයි. මේ තොරතුරු සියල්ලටම පොදුවේ සමානයි. අපි ලියනවා දැන් පරමාණු වෙන් කරනවා. කැල්සියම් වලින් තියෙන පුතේ 1යි. 1යි කැල්සියම්. ධන කාබන් වලින් තියෙන්නේ 1යි. කාබන් 1යි. එකතු කිරීම ඔක්සිජන් වලින් තියෙන්නේ 3යි. ඔක්සිජන් වලින් තියෙන්නේ 3යි. ඔබ පහුගිය පාඩම් වල උගන්වපු පොත් සටහන් පෙරලලා බලන්න මම ඔබට උගන්වලා ඇති කිසියම් මූලද්‍රව්‍ය එකතු පරමාණු එකතු වෙලා හැදෙන රසායනික අණුවක පරමාණු වෙන් කරගන්න ක්‍රම ඔබට උගන්වලා ඇති. මම මේ අදත් මේක කෑ ගැහුවට පුතේ ලැජ්ජයි. හොඳේ මම ඔබට කලින් පාඩමක බලන්න ගිහිල්ලා බලන්න ඔබ පෙරලලා රසායනික අණුවක පරමාණු වෙන් කරගන්න ක්‍රම ඔබට කියලා දීලා ඇති. එහෙම කොටසක් ඔබට දීලා ඇති. තේරෙනවනේ කලින් ගන්නපු රසායනික පාඩම් බලන්න. ඒ නිසා මේවා ඉගැන්වුවේ මේවට ගන්න. ඕන අපිට දැන් ඒකත් ඒ නිසා තවත් ලේසි වෙන්න ඕන සමානයි. දැන් මොකද කරන්නේ? අපි ගුණාකාර සලකනවා මේ වරහන් ඇතුලේ දීලා තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල ගුණාකාර සලකනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල ගුණාකාර සලකනවා. කැල්සියම් වලට 40 40න් 1යි. එක් වරක් 40. එක ගොඩයි එකතු කිරීම. මේ එකතු කිරීම. කාබන් එකකට 12යි. එහෙනම් 12 ඒවා එකක් එක් වරක් 12. ගොඩවල් 2යි.
ඔක්සිජන් වලට 16යි පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ 16යි. එහෙනම් 16 ඒවා තුනක් ගන්න ඕනේ. 3 ගුණ කිරීම 16. ඔන්න තවත් ගොඩයි. ඔච්චරයිනේ පුතේ. දැන් අපි මේකේ ගුණාකාරය සලකනවා. ගුණාකාරය නිරූපණය කරා ගුණාකාරයේ උත්තර ටික ගන්නවා එකතු කරනවා කියලා අරගෙන. මේකට 40 හේව එකක් 40යි. 12 වරක් එක 12යි. චක්‍රය දැන් ඕගොල්ලෝනේ චක්‍රය තියෙනවනේ ගණිතයේ තියෙනවනේ පුතේ චක්‍රය කියලා එකක්. ගුණාකාර නේද? ඊගාට ඕගොල්ලෝට තව ගණිතයේ තියෙනවනේ දැලිස කියලා එකක් පුංචි කාලේ ඉගෙන ගත්ත මතකද? නේද? දැලිස එකතු කිරීමේ දැලිස තියෙනවා අඩු කිරීමේ දැලිස මේ කියන්නේ අඩු කිරීමේ දැලිස තියෙනවා ඊගාට ගුණ කිරීමේ දැලිස බෙදීමේ දැලිස මේ දැලිස කියන එක දැලිස ප්‍රායෝගිකව යොදාගත්තු දරුවෝ විදිහට මේවා ටක් ගාලා පුළුවන් වෙන්න ඕනේ 16ව 3ක් 48යි 16ව 3ක් 48යි එකතු කරලා දැන් අපිට තියෙන මේ ටික එකතු කරා එකතු කරන්න යනකොට අපේ ළමයි කොහෙද කරන්නේ එක්ක මේ අල්ලේ ලියනවා පුතේ අල්ලේ ලියනවා 40යි 12යි 48යි කියලා ලියනවා එක්ක මෙහෙ ලියනවා ඇඟේ කොහේ හරි ලියනවා එහෙම නැත්නම් ඩෙස් එකේ කුරුටු ගන්න. හොඳට මතක තියාගන්න දක්ෂ ළමයි එකක් කරන්නේ. එයාට පුළුවන් වෙන්න ඕනි ඒ එකතු කිරීම සඳහා ඔබට යම්කිසි කඩදාසියක් තියාගත්තට කමක් නැහැ. කටුකොලයක් කියන්නේ අපි. ගණිතයේදී මේවා හරියට කතා වෙනවා ගුරුවරයා. හොඳ. ඒ නිසා විද්‍යාව කියන්නේ ඒ හරහා ගත්තපු අත්දැකීම් එක්ක මේකට බහින්න ඕනි. ඔබ එහෙම නැතුව ඔබ තනියම ඔබ ගණිතය විතරක් හදාගෙන යනවා විද්‍යාව අතරලා විද්‍යාව විතරක් හදාරනවා ගණිතය ගණන් හිතන්නේ නැතුව ඔබ ඔය දෙගොල්ලොම අමාරු වෙටනවා. ඔය දෙගොල්ලොම අමාරු වෙටනවා. ගණිතය විතරක් හිතනවා විද්‍යාව හිතන්නේ නැහැ විද්‍යාව විතරක් හිතනවා ගණිතය හිතන්නේ නැහැ. දෙගොල්ලොම අමාරු වෙටනවා. ඒ නිසා මෙතනදී අපිට ගන්න පුළුවන් මේ ටික එකතු කරවොත් මම එකතු කරනවා පුතේ. ඉස්සෙල්ලම 10 ස්ථාන එකතු කරනවා. 40යි 50යි 90යි 98යි 100යි. පස්සේ එක ස්ථානයක එකතු කරගෙන යනවා. 40යි මේ මෙතන 12 කියන 10 එකයිනේ 50යි 90යි 98යි 100යි ඔන්න පුතේ උත්තරේ කැල්සියම් කාබනේට් වල සූත්‍ර ස්කන්ධය හොයාගන්න පුළුවන් ඒ සූත්‍ර ස්කන්ධයම තමයි අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ විදිහට මෙහෙම ගණනය කරා නම් ලැබෙන්නේ ඔය 100 මෙහෙම ගණනය කරා නම් ලැබෙන්නේ ඔය 100 දැන් පුතේ ඉතින් සූත්‍ර ස්කන්ධය සූත්‍රයක් ලියලා සූත්‍ර ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ආගයන් යොදාගෙන නිවැරදි සූත්‍රය හමුවේ තියෙන සූත්‍ර ස්කන්ධය ගණනය කරලා අරගෙන සාපේක්ෂ අණුක ස්කන්ධය ඊට සමානයි කියලා හදන මේ විදිය ගැටලු 100ක් විතර හදන්නද පිස්සුද අපිට මේ කියන්නේ මේකම හද අනේ සර් තව ගානක් ඕන තරම් රසායනික සූත්‍ර තියෙනවා මේ සූත්‍ර වලට අදාළව ඕගොල්ලන්ගේ මේ මූලද්‍රව්‍ය පරමාණු හා අණු සංයෝග අණු ප්‍රමාණනය කියන පාඩමේ මෙන්න මේ කියන සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයන් සියල්ලක් ගොඩාක් දීලා තියෙනවා මේ පාඩමේ. අච්චු පෙළ පොත බලන්න. ඒකේ තියෙනවා වෙනම පිටුවක නිල් පාට වගුවක දාලා. ඒවෙන් අරගෙන ඔබට පුළුවන් ඕන තරම් රසායනික සූත්‍ර හදාගෙන ඒ සූත්‍රය ඇතුලේ තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධයේ සූත්‍ර ස්කන්ධයක් විදිහට ගණනය කරන්න පුළුවන්. ඒ නිසා මම ඔබට ඔය දුන්නේ මේ වැදගත් වෙන තොරතුරු යොදාගෙන අපි කොහොමද ගැටලුව විසඳන්නේ? ඔබ දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ටික. ඒකට අවශ්‍ය තොරතුරු දීලා තියෙන්න ඕනි. ඔබ හොයාගන්නට ඕනි ඒවා යොදාගෙන ගණනය කිරීම මෙච්චරයි සූත්‍ර ස්කන්ධයක් විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන හැටි ඔච්චරයි කියලා දෙන්න. එහෙනම් ඔබ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකේ ඔබ දාගන්න තොරතුරු අතර මේකේ වැදගත්ම දේවල් ටිකක් අරගන්න පුතේ වැදගත්ම දේවල් ටිකක් ගන්න. ඒ අරගෙන තොරතුරු සම්පාදනය කරගන්න. අර රසායනික සූත්‍රයක් ඔබට පේනවා. ගණනය කිරීම සාපේක්ෂ අණුක ස්කන්ධය අණුවේ සැබෑ ස්කන්ධය ඒ සූත්‍රය එහෙම ගණනය කිරීමට වඩා අර ක්‍රමයේ ලේසි නිසා ඒක දියුණු කරගන්න මනස ඇතුලේ. මොකද ඕක තමයි වැඩිපුරම විභාගෙදී අපිට වැදගත් වෙන්නේ. සූත්‍ර ස්කන්ධය. ඒ නිසා අපි ඊළඟ කොටසට අපි යමු. අපි යනවා දැන්. මේ සූත්‍ර ස්කන්ධයක් අපි දන්න නිසා. හරිද? මේ සූත්‍ර ස්කන්ධයක් අපි දන්න නිසා. හරි? අපි යනවා ඊළඟට. මේ සූත්‍ර ස්කන්ධය පරමාණු වල තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ රසායනික අණුවක තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධයේ සූත්‍ර ස්කන්ධයක් විදිහට හොයාගෙන ඒකේ තියෙන ස්කන්ධ ප්‍රමාණනයක් ගන්න. අපි යනවා ඒකෙන් දැන් ප්‍රමාණ ගන්න. හරිද? ඒ කියන්නේ අපි යන්නේ ඊළඟට මම මකනවා පුතේ මේ ටික දැන්. හරිද? අපි යන්නේ දැන් මේ වාගේ මේ ස්කන්ධය පදනම් කරගෙන යම් කිසි ස්කන්ධයක අංශු ගණන් කරන්න යන සංකල්පය. ඔන්න තමයි දැන් තමයි යුද්ධය තියෙන්නේ. ඔන්න තියෙනවා දැන් යුද්ධේ.
දැන් තමයි මේකේ පාඩමේ තියෙන වටිනම දේවල් ටික එළියට එන්නේ. හරිද? වටිනම දේවල් ටික එළියට එන්නේ. අපි බලමු පුතේ දැන් කොහොමද මේක අධ්‍යයනය කරන්නේ මේක කොහොමද ලියන්නේ කියලා අවධානය තියාගන්න. හරිද? මූලද්‍රව්‍ය පරමාණු පරමාණු එහෙම නැත්නම් අණු මූලද්‍රව්‍ය පරමාණු හෝ අණු ඒවා ගණන් කිරීම. අපේ අරමුණ තමයි ගණන් කිරීම. ගණන් කිරීම. ගණන් කරන්න යනකොට ගණන් කිරීමේ සම්මත ඒකක අපි හොයාගන්න එපාය. ගණන් කිරීමට යනකොට මේක කොහොමද කරන්නේ? අනේ සර් අපි කොහොමද මේ තියෙන හෝල් එකේ පුටු ගණන් කරන්නේ? දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ තියෙන පුතේ ප්‍රධාන ශාලාවක් නේද? මේන් හෝල් එකක්. මේන් හෝල් එකේ අපේ රැස්වීම වලට අවශ්‍ය අමුත්තන් පැමිණෙන අයට වාඩි වෙන්න අපි ආසන පිළියෙල කරලා තියෙනවා. ආසන සකස් කරලා තියෙනවා. හරි? ප්‍රින්සිපල් සර් අපිට කියනවා. හරි? පුටු 50ක් දාන්න රැස්වීමක් තියෙනවා. 50 දෙනෙක් එනවා. පුටු 50ක් ලේස්ති කරලා තියන්න. කිව්වේ කාටද? මේක කිව්වේ සමහරට ප්‍රධාන ශිෂ්‍ය නායකට. ප්‍රධාන ශිෂ්‍ය නායක මේ අභියෝගය බාර අරගෙන යා හෝල් එක ලස්සනට හදනවා. ඒ හෝල් එක ලස්සනට හදනවා. එහෙම හදනවනේ පුතේ නේද අපේ ඉස්කෝල ගත්තපුවාම සාමාන්‍යයෙන් කින්සුඩ් එක ධර්මරාජ හරි නීට් පුතේ වගේ. එහෙම නැත්නම් ට්‍රින්ටි එක මුත්තයියා මුරුලිදරන්ගේ ඉස්කෝලේ මේ කතා කරන අනිත් ඉස්කෝල එහෙම නෑ කියන එක නෙමෙයි. මේ අපි කතා කරන හැම ඉස්කෝලේකම මෙහෙම තියෙනවා. හොඳ එඩියෙන් වැඩ කරන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටිකක්. ඒ කියන්නේ නායකයෝ ටිකක් ඉන්නවා. ඒ නායකයෝ වැඩිහිටි වෙනකොට වැඩිහිටියෝ විදිහට සමාජගත වෙනකොට මොනව වෙනවද කියලා මම දන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා කියන්නේ. නේද? සාමාන්‍යයෙන් ගමේ මේ පරිසරයේ මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සු නායකයෝ විදිහට ගියපුවාම වෙන දේ බලන්නකොනේ. අනේ මන් දන්නේ. මම නිකන් කියන්නේ ඔබට. ඒ නිසා ගණන් කිරීම සම්බන්ධව අපිට අපි හරි ලේසියෙන් අපිට අග්ගල 1 2 3 කියලා 50 ගණන් කරනවා. අපිට පුළුවන් පුටු පේනවා හොඳට ඇහැට. හැබැයි ඔබට පුළුවන් ද පුතේ අම්මගෙන ආපු පරිප්පු ග්‍රෑම් 500ක පරිප්පුවට ගණන් කරන්න. හරිද? පරිප්පුවට ගණන් කරන්න බෑනේ. අපි කියනවා මුදලාලිට කියලා මුදලාලි අපිට දෙන්නකො පරිප්පු. හරි? පරිප්පු දෙන්න කිව්වහම මුදලාලි පරිප්පුවට ටිකක් ගණන් කරලා බෑග් එකකට දාලා දෙනවද නෑනේ. අපිට එයා දෙන්නේ ගණන් කිරීම සඳහා අපිට දෙන්නේ ගණන් කිරීම නෙමෙයි අපිට එයා කරන්නේ. එයා අපිට දෙනවා ස්කන්ධයක් කිරලයි දෙන්නේ. ස්කන්ධයක් කිරලා දෙන්නේ. ඒ ස්කන්ධය කිරලා දෙනකොට අපිට බෑ අංශු පුංචි වුණාම පරමාණු අණු වගේ ඒවා ගණන් කරන්න බෑ පුතේ ලේසි නෑ. පැහැදිලි කියනදී මේ ගණන් කිරීමේදී අපි විශේෂයෙන් අවධානය තියා ගන්න ඕනේ මෙන්න මේ සඳහා වැදගත් වෙන මේ සඳහා ගණන් කිරීම සඳහා වැදගත් වෙන ඒකක මොනවද? ගණන් කරන්න පාවිච්චි කරන ඒකක මොනවද? ඒකක මොනවද? ගණන් කරන්න පාවිච්චි කරන ඒකක ඕගොල්ලෝ දන්නේ නැද්ද? ඕගොල්ලෝ දන්නේ නැද්ද පුතේ ඒවා? මම නම් දන්නවා. ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ දන්නේ නැත්තේ ඇයි? ගණන් කරන්න ඕගොල්ලෝ දන්නවා. ඇයි ඕගොල්ලෝ කියන්නේ නැද්ද මොනවද? ජෝඩු විදියට කියන්නේ නැද්ද ගණන් කළා? කියනවනේ. අපි කියනවා මේ පාක් එකේ ජෝඩු 6ක් ඉන්නවා. අපි එහෙම ගණන් කරනවා. පාක් එකේ ජෝඩු 6ක් ඉන්නවා. එතකොට අපි ගණන් කරනවා එහෙම ටක් 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 ගාලා ගණන් කරනවා. දෙන්න ඉන්නේ කී ගොඩවල් කීයක් තියෙනවද දෙන්න. හරි? පාක් එකක දෙන්න. මං කිව්වේ නෑ කවුද කියලා. පොඩි උන් දෙන්නෙක් වෙන්නත් පුළුවන් නේද? චූටි ළමයි දෙන්නෙක්. හරි? චිල්ඩ්‍රන් පාක් තියෙන්නේ. එහෙම හිතන්නකෝ. දෙන්න අපි සැලකුවොත් දෙන්න දෙකේ සෙට් කීයක් තියෙනවද? එහෙනම් ඒකකයක් තමයි පුතේ ගණන් කරන එකේ ඒකකයක් තමයි ජෝඩුව. ජෝඩුව කියන්නේ ගණන් කරන ඒකකයක්. හොඳට මතක තියාගන්න. තේරෙනව නේද? අපි සමහරලාට ඕකම කියනවා තව වචනකින් යුගල. මේ කියන්නේ දෙකක් කියන එක. මේක තේරුම දෙකක් කියන එක. මේක තේරුමත් දෙකක් කියන එක. අර සමහර කාලේ ඇඩ් එකක් ගියා නේද පුතේ? බයිසිකලේ ජෝඩු දාලා 3 දෙනෙක් යනවා කියලා. එහෙම ඇඩ් එකක් ගියේ. බයිසිකලේ පුතේ ජෝඩු දාලා 3 දෙනෙක්. ජෝඩු දාලා කොහොමද 3 දෙනෙක් කියන්නේ? ඒක යක්ෂ කතාවක් නේද? එහෙම කියන්න බෑ. ඒ නිසා ජෝඩුව අපිට මේ ගණන් කරන්න පුළුවන්. ඊළඟට අපි කියනවා ඊළඟට තව එකක් තමයි දුසිම. දුසිම කියලා කියන්නේ ඉස්සර හරියට පාවිච්චි කරපු ඒකකයක් පුතේ ගණන් කරන්න.
අපි අදටත් පුතේ කඩේ ගිහිල්ලා පොත් ඉල්ලනකොට අපි කියනවා CR පොත් තනි රූල් කොට රූල් තනි රූල් නේද? CR පොත් පිටු 120 පොත් දුසිමක් දාන්න. CR පොත් දුසිමක් දාන්න. පිටු 120. අම්මලා එහෙම කියනවා. දුසිම ගුවාම කඩේ ඉන්න අපිට බඩු දෙන්න ඉන්න සේවකයා ඒකේ එතකොට එයා රස්සාවනේ කරන්නේ. එයා අපි යාට ගරු කරන්න ඕනේ. අපි වගේ තමයි එයා. හරි. දැන් එයා එතකොට අපිට දැන් පොත් ටික ගණන් කරලා දෙනවා. ගණන් කරලා දුන්නාම එයා මේ දුසිම කියපු ගමන් එයා හතර වටේ දුවනවා දුසිම කියන්නේ කීයද කියලා අහන්න. නෑනේ. එයාගේ හිත කියනවා දුසිමක් කියන්නේ කීයද? 12ක් බව. 12ක් බව. අපිට ඕන ඉස්කෝලේ පොත් ගබඩාවක් තියෙනවනේ. පොත් ගබඩාව. මම මේ නිකන් ඔබට කියනවා හිතන්න එච්චරයි. විස්තරයක් විදිහට කියනවා. ඔබට ඕන පුළුවන් පොත් ගබඩාවේ පොත් දුසින් කීයක් තියෙනවද කියලා හොයලා බලන්න. ඔබට පුළුවන් හොයන්න. ඒවා මෙහෙම රාක්කවල හරි බිමේ ඉඳලා හරි මෙහෙම අට්ටි මෙහෙම අහුරලා පිළිවෙලට තියෙනවා නම් ඒක කහල ගොඩ වගේ තියෙනවා නම් පුතේ අපේ ගොඩක් වෙලාවට ජීවිතේ එහෙම නේද? අපි කොහේ හරි ගියපුවාම සමහරට ෆයිල් ගොඩවල් අරවා මේවා කොහොම කුණු ගොඩ වගේ තමයි තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා ඒක. එහෙම අපි වැඩක් කරන අතරේදී වුණත් අපි ඒවා ටිකක් එකලස් කරගන්නවා නම් හොඳයි. විශේෂයෙන්ම වැඩිහිටියට ඇඟිල්ල දික් කරන්නට වඩා ඔබ ඔබේ දේවල් මේවා දිනු කරගන්න. සමහරට අපි වැරදි වෙන්න පුළුවන්. අපේ මේවා අඩුපාඩු තියෙනව වෙන්න පුළුවන්. ගෙවල් වල අම්මා තාත්තා සමහරට මේවා ඉච්චර හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඔබ හැදෙන දරුවෙක් විදිහට ඔබ පිළිවෙල හදාගන්න. කකුළු න්‍යාය නෙමෙයි මම මේ කිව්වේ. කකුළු න්‍යාය කියලා හිතන්න එපා. ඔයගොල්ලෝ හරි දක්ෂයි. දැන් පඬිතයිනේ නේද? ඔයාට කියපු ගමන් මොනවා හරි කියනවා. හොඳට මතක තියාගන්න. පිළිවෙල හදාගන්න. ඒක වටිනවා. ජීවිතේට පුරුදු වුණාම හොඳයි. අපිට වඩා හොඳ වෙන්න ඕනේ ඔයගොල්ලෝ. අම්මා තාත්තා ගුරුවරයා අපිට වඩා දක්ෂ වෙන්නයි ඕනේ. ඒක තමයි මේ සර්ගේ කතාව. මට කවුරු හරි වැඩිහිටි කෙනෙක් ගුරුවරයෙක් සමහරට මේකට දොස් කියයි. ඒකට කමක් නැහැ. දොස් කියපුවායි මට මගේ ඇඟ ඇලෙනවා. ඔබට කියන්නේ ඔබ සාධාරණ හරි දේ කියන එක හොයනවා කියන සිතිවිල්ල ඉන්න. ඒක හරිම වටිනවා ජීවිතේට. ඒ නිසා දුසිම කියලා කියන්නේ අපිට විශාල පොත් ගබඩාවක පොත් ටික දුසින් වලින් කතා කරන්න පුළුවන්. දුසින් 100ක් තියෙනවා. දුසින් 2ක් තියෙනවා. දුසින් 4ක් තියෙනවා. දුසින් 1/2ක් තියෙනවා. දුසින් 1/2 කියන්නේ පොත් 12යි තව 6කුයි ඔක්කොම පොත් 18යි. ඔබ බලන්නකෝ මේ ඒකකේ දුන්නාම හරිද? මේ ඒකකේ දුන්නාම ඒකේ තියෙන පොත් ගාන අපිට කතා කරන්න පුළුවන්. දුසිමෙන් අපි ಗುಣ කරෝතින් දුසිම කියන එකෙන් අපි ಗುಣ කරෝතින් දුසින් 5ක් කියලා ගත්තොතින් දුසින් 5ක් කියලා ගත්තොතින් එතන එන උත්තරේ 60ක් කියලා ඔබ දන්නවා. හරිනේ පුතේ? දුසිම 12යි දුසිමේ ඒවා 5ක් දුසින් 5ක් පොත් 60යි අංශු 60යි පුටු 60යි එහෙම ගන්න පුළුවන්. අපි ගන්නවා එක පේලියක පුටු කීයද? එක පේලියක තියෙන පුටු 12. ඊට පස්සේ බලනවා 12 පේලි කීයක් තියෙනවද? පේලි තියෙනවා 10ක්. 12 පේලි 10ක්. දුසින් 10ක් කීයද එතකොට? දුසිමේ 12 ඒවා 10ක්. පුටු 120යි. අපිට මෙහෙම ගණනය කරන්න පුළුවන්. සංඛ්‍යාවක් ගණනය කරනකොට ගණන් කරනකොට මේ ඒකක හරි වැදගත්. හැබැයි ඔබට පුළුවන් පුතේ දුසින් වලින් පරමාණු අණු ගණන් කරන්න බෑනේ. ඇයි මේ ඒකක ගැලපෙන්නේ නැහැ පුතේ මේකට. පරමාණු ජෝඩු කරන්න බෑ අපිට. ජෝඩු පරමාණු ගණන් කරලා ජෝඩු ගොඩවල් කීයක් තියෙනවද? යුගල කීයක් තියෙනවද? අපිට එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් පරමාණු දුසින් කීයක් අපිට එහෙම කියන්න බෑ. තේරුණා නේද? අපි ගන්නවා මේ පරමාණු හෝ අණු යම්කිසි ද්‍රව්‍ය ස්කන්ධයක්. යම්කිසි ද්‍රව්‍ය ස්කන්ධයක්. ඔන්න ගන්නවා මම මෙන්න මේ පෙට්ටි දීසියට. මේ තියෙන්නේ පෙට්ටි දීසියක්. පෙට්ටි දීසියට ඔරලෝසු කදාව කියන්නේ පුතේ ඒකට අපි ගන්නවා මොන හරි රසායනික ද්‍රව්‍යයක් මෙන්න ගත්තා. අම්මෝ ඒක අපිට හොඳට ඇහැට පේනවා. මේ ගොඩක් හුරක් ගන්නවා. අරගෙන මම ඒක ඇහුවොත් මේ ඒකේ තියෙන පරමාණු ගණන් කරන්නකෝ කිව්වොත් එහෙම. කොහොමද පුතේ ඒකේ තියෙන පරමාණු ගණන් කරන්නේ? යම් කිසි ද්‍රව්‍ය ගොඩක් ස්කන්ධයක් තියෙනවා කියලා හිතුණාට ස්කන්ධයක් අපි ගන්නවා. ඒ ස්කන්ධයේ ද්‍රව්‍ය ස්කන්ධය තුල මේකේ තියෙන අංශු මේකේ තියෙන පරමාණු ගණන අනේ අපි දන්නේ නැහැ. මේකේ තියෙන අණු ගණන අණු ගණන ඒක දන්නෙත් නැහැ. අපි කොහොමද හොයන්නේ? පරමාණු හෝ අණු ගණන අපි දන්නේ නැහැ. ඇයි අපිට ඒක හොයාගන්න බැරි? මේවා ඊටාම පුංචි. පුංචි වුණත් ලොකු වුණත් අපිට ලේසියෙන් ගණන් කරන්න ඒකක විදියට දුසිම යොදාගන්නේ අපිට ලොකුවට පෙනෙන දේවල් විතරයි. පරිප්පුවට දුසිමින් ගණන් කරන්නේ නැහැ නේ පුතේ. පුටු ගණන් කරනවා අපි. පොත් ගණන් කරනවා. ඩෙස්ක් ඒව ගණන් කරන්න පුළුවන්. මිනිස්සු කතා ගණන් කරන්න පුළුවන්.
දුසිමින් කතා කරන දේවල් මතක තියාගන්න. ලොකු ඇහැට පේන විශාල ස්කන්ධ තියෙන ඒකක හඳුනා ගන්න පුළුවන් නම් ඒව තමයි අපි මේ දුසිම් වලින් කතා කරන්නේ. අපිට ඒ නිසා පරමාණු හෝ අණු ගණන් කරනකොට මේ ඒකක එකක්ක් ගැලපෙන්නේ නැහැ. මේ සඳහා මෙම ඒකක එකක්ක් ගැලපෙන්නේ නැහැ. පරමාණු අණු ගණන් කිරීමේ ඒකක මෙම ඒකක මම ඔබට ලියනවා පරමාණු අණු ඇලයිරක් ගණන් කිරීමට මෙම ඒකක නොගැලපේ ඔහෙ ඵලයන් දැන් මොකද කරන්නේ? දැන් මාර වැඩේ මේ කියන පරමාණු හෝ අණු යම්කිසි ද්‍රව්‍යයක අපි ගන්නකො මේ ද්‍රව්‍ය කැල්සියම් කාබනේට් අපි ඉස්සෙල්ලා ගණන් කරේ අපි ස්කන්ධය හේවේ කැල්සියම් කාබනේට් කියන ද්‍රව්‍ය ස්කන්ධයක්. ඒකේ තියෙන අණු ගණන් කරන්නේ කොහොමද? මේක බෑ අපිට අර දුසින් වලින් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ගන්නකො මේ ද්‍රව්‍ය විදියට අපි අර ගත්තපු මොනවද අපි ගමුකෝ රසායනික ද්‍රව්‍යයක් විදියට ගෙන්දගම් සල්ප ගමුකෝ සල්ප කියන්නේ පරමාණු මූල ද්‍රව්‍යයක්. මූල ද්‍රව්‍ය පරමාණු හෝ අණු වලින් අපි ගත්තු ද්‍රව්‍ය ස්කන්ධයක් මේ දෙකෙන් ඕනම එකක්. දෙකම එකපාරට හිතන්න එපා. ආයෙ වෙන මිතන්න මෙයා වෙන මිතන්න. ගත්තු ස්කන්ධය ඇතුලේ පරමාණු ගණන් කරන්න ගියාට අණු ගණන් කරන්න ගියාට අපිට මේ එකක හරියන්නේ නැහැ. අපිට ඒකක හරියන්නේ නැති නිසා හරිද? අපිට ඒකක හරියන්නේ නැති නිසා මතක තියාගන්න අපි විශේෂයෙන්ම අවධානය යොමු කරගන්න ඕනි. අපිට මේ ඇහැට පේන්නේ නැති ඊටාම කුඩා අංශු ස්කන්ධය මනිනකොට ඒකකයක් සුදුසු විදියට හදාගත්තා වාගේ ඇහැට පේන්නේ නැති ඊටාම කුඩා අංශු ගණන් කරනකොට විශේෂ ඒකකයක් අපි හදාගෙන තියෙනවා. ඒ ඒකකය පිළිබඳ සංකල්පය අපිට කියලා දෙන්නේ ලෝකයේ ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ. ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ කියන මහත්මයා රසායන විද්‍යාඥයා තමයි මේ අංශු ඇහැට පේන්නේ නැති රසායනික පරමාණු හෝ අණු වල අංශු ගණන් කිරීමේ කලාව ලෝකෙට කියලා දුන්නේ. යාකව මේ ඒකක ගන්න එපා. අර තියෙන්නේ නොගැලපේ. එහෙනම් අපිට ගන්න හොඳම ඒකකය මොකක්ද? ගැලපෙන ඒකකය. අපි එහෙනම් ගන්න ඕනේ ගැලපෙන ඒකකය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ගැලපෙන ඒකකය. ඒක තමයි පුතේ මෙන්න මෙතනින් අපි කතා කරන. ගැලපෙන ඒකකය තමයි මෙන්න මෙතන මම ලියන්නේ. ඔබ දන්නවද මේ ගැලපෙන ඒකකයට අපි කියනවා මවුලය. ඉංග්‍රීසියෙන් ලියනකොට මවුලය MOL කියලා ලියනවා. මවුලය ගැන අපි කතා කරද්දී දුසිම කියනකොට ඔබට 12 මතක් වුණා වගේ මවුලය කියනකොට කොච්චර ගාණක්ද කියලා මතක් වෙන්න ඕනේ. මවුලය කියනකොට කොච්චර සංඛ්‍යාවක්ද මෙතන තියෙන්නේ. පැහැදිලි පුතේ. අපි තව ටිකක් එතන ඉඩ ගන්න ඕනේ. ඔය සංඛ්‍යාව ලියන්න එපා නේද? අපි ඒ නිසා මේක තව මෙහාට වෙන්න ගමු. මේ ඊතල සහිත මෙන්න මේ රේඛාව මේ පැත්තට බරව මෙහෙම ගමු. එතකොට මේ විදිහට අපි ලියාගෙන හරි ಗುಣ කිරීම මේකට අපි ගන්නෙ හරිද? මවුලය MOL කියලායි අපි ලියන්නේ ඉංග්‍රීසියෙන්. මවුලය කියන ඒකකය මතක තියාගන්න. ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ ලෝකයට හඳුන්වලා දෙනකොට එයා කියනවා මෙන්න මේ සංඛ්‍යාව ගන්න පුළුවන් නම් එහෙම හිතන්න පුළුවන් නම් ඕනෑම දෙයක් පුටු උනත් කමන්නේ නැහැ, ළමයි උනත් කමන්නේ නැහැ, කොසු උනත් කමන්නේ නැහැ, බල්බ් උනත් කමන්නේ නැහැ. මට මේ පේනවා කියන්නේ. ඩෙස්ක් උනත් කමක් නැහැ, චෝක් කෑලි උනත් කමන්නේ නැහැ, පෑන් උනත් කමක් නැහැ, බෑග් උනත් මට පොත් උනත් කමන්නේ නැහැ. මේ සංඛ්‍යාව ගත්තොත් එතන මවුලයක් කියලා කියන්නේ. මොකක්ද මේ සංඛ්‍යාව? මෙන්න මෙතනට එන මේ මවුලය කියලා කියන සංඛ්‍යාව කොච්චරද කියලා මේ සංඛ්‍යාත්මක අගය මෙන්න මේ වරහන් ඇතුලේ ලියන මේ අගය කොච්චරද කියලා තමයි අපි හොයන්න ඕනේ. කොච්චරද කියලා මම දැන් ලියන්න යන්නේ පුතේ සංඛ්‍යාව. ගැළපෙන ඒකකය තව එහාට ගමු. පැහැදිලිව ලියා ගන්න අවශ්‍යයි නේ පුතේ. ගැළපෙන ඒකකය. ගැළපෙන ඒකකය. ගණන් කිරීමට ගැළපෙන ඒකකය. මේක හරි වැදගත්. හරිම වැදගත්. ගැළපෙන ඒකකය හරි වැදගත්. ඔන්න හොඳට රවුම් කරා ඉතිනේ. බෝල කරලා රවුම් කරලා කියලා දෙන්නේ. ඔන්න රයිට්.
දැන් බෝල කරලා රවුන්ඩ් කරලා ගත්තපු මෙන්න මේ ගැලපෙන ඒකකය මවුලය කොච්චරද? මම දැන් ලියනවා මෙන්න මෙතනේ ගණන් කිරීම සඳහා තියෙන ඒකකය. දුසිම ගුවහම 12යි කියලා නෝගොල්ලෝ ලියුවේ. දුසිම කීයද පුතේ? 12යි කියලා ලිව්වා. මවුලය කීයද පුතේ? අනේ ඒක ලියා ගන්න බෑ. දන්නේ නැහැ සර් කියනෝනේ. දන්නේ නැහැ මේ මල් ලියනක කිය බලන්න. 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි. අම්මෝ පිස්සු හැදෙනවා ණයා ගියා වගේ. නේ පුතේ. ඔච්චර ලොකු සංඛ්‍යාවක් වැලි කැට ගත්තොත් පරමාණු අතාරින්න මොන පරමාණු දප්පා අණුත් අතාරින්නකෝ. වැලි කැට ගණන් කරලා ගත්තා කියන්නකෝ. අපේ ජීවිත කාලයෙන් පුතේ විඳෙව්වත් ওই ටික ගණන් කරගන්න බෑ. අතුම්මෝ ජීවත් වෙලා ඉපදිලා තේරුම් බේරුම් මේ වයසේ ඉඳගෙන ඔයගොල්ලන්ගේ වයසේ ඉඳගෙන ඔය සංඛ්‍යාව ගණන් කරන්න වැලි තියෙන තැනකට ගිහිල්ලා ඕක ගණන් කරන්න ගත්තොත් එහෙම ඔබට පුතේ වැලි කැට ටික දාන්න තැනකුත් නැහැ. තේන්නයි කියන දේ. ඒ තරම් විශාල සංඛ්‍යාවක් ඔය. ওই සංඛ්‍යාවට කියව ගන්න අපිට සාමාන්‍ය ගණිතේ හරිම අමාරුයි. ඒ කියන්නේ ඒකකගයක් විදියට එහෙම නැත්නම් දහස් අගයක් විදියට එහෙම නැත්නම් මිලියන බිලියන ට්‍රිලියන එහෙම කියව ගන්න හරි අමාරුයි. අමාරු නිසා අපි මේක අපි ගණිත ගුරුවරු අපි ඔක්කොම තීරණය කරා අනේ අපෝ සර් ඕක නම් කරන්න බෑ කියවන්න මගෙන් අහන්න එපා. නේ දැන් ඔයගොල්ලෝ ගයි සීල සර් ලැජ්ජයි සර්ට ඔක කියව ගන්න බැරිද කියලා. මට කියවන්න පුළුවන්. මම ඕකට කියන්නේ අර පුජ්‍යලයාගේ නමින් කියන්නේ. අපි ওই සංඛ්‍යාවට කියනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය. මේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ සංඛ්‍යාව මම මෙන්න මෙතන ලියනවා විද්‍යාත්මක අංකණයෙන් ගණිතයට අනුව. ආන් එක තමයි ගණන් කිරීම සඳහා යොදා ගන්නා ඒකකය. දැන් ඕක ලිව්වහම ඔන්න ආයි බය වෙනවා. ඇයි? අපෝ සර් මේක මතක තියාගන්න. නෑ පුතේ මේ 12 වගේ ඉලක්කමක් ඒක. ඒක මේ ලොකු මේ 12ට වඩා මේක ගොඩාක් ලොකුයි. ධන දර්ශකයක් තියෙන්නේ. ධනාගයක් නේ තියෙන්නේ. මේ ඔක්කොම දශම ස්ථානයේ තියෙන මෙන්න මෙතන කෙලවරේ. මුලින් දශම තිබ්බනම් කුඩා අගයක් අගට දශම තියෙනවා නම් මේක විශාල අගයක්. විශාල සංඛ්‍යාවක්. 12 කියන එක වගේ නෙමෙයි ඊටත් වඩා හිතා ගන්න බැරි තරම් ලොකු විශාල. තේරෙනවනේ? ওই සංඛ්‍යාව අපි ලිව්වොත් ආයි කියනකොට ওই සංඛ්‍යාව ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. රුපියලේ කාසි තියෙන්නේ. රුපියල හරි රුපියල් දෙකේ හරි කාසි. තේරෙනවනේ? ওই රුපියලේ කාසි නැත්නම් රුපියල් දෙකේ කාසි ඒකේ පුංචි උසක් තියෙන්නේ. චූටි උසක් තියෙන්නේ. මෙහෙම අල්ලගෙන බැලුවොත් එහෙම අර චූටි උසක් තියෙන්නේ. ඒ උස තියෙන කාසියක්. ඒ කාසි මත කාසි තියලා කාසි මත තියාගෙන ඔන්න ඔය සංඛ්‍යාව එක මත තියාගෙන උඩට ගියොත්. ඊටාම තුනී ඝනකමක් තියෙන කාසි. ඒ විදිය කාසි මෙච්චර සංඛ්‍යාවක් එක මත තියාගෙන ගියොත් ඔබ දන්නවද? ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ලටත් වඩා උසයි. ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ලටත් වඩා උසයි. ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ලටත් වඩා උසයි. අපි තුමේ ඇමරිකාවේ තමයි උසම ගොඩනැගිල්ල තියෙන්නේ. ඉතාලියේ තමයි උසම ගොඩනැගිල්ල තියෙන්නේ. ඔබ හොයන්න කොහෙද උසම ගොඩනැගිල්ල තියෙන ලෝකේ? උසම කුළුණ තියෙන්නේ කොහෙද? නෙළුම් කුළුණද උසම කුළුණ ලෝකේ. ආන් ඒ කුළුණටත් වඩා උසයි. නෙළුම් කුළුණ නම් නෙළුම් කුළුණ අපිට පේන්න තියෙනනේ පුතේ. නේද? අපි තාම ලංකාවේනේ අපි එහෙට මෙහෙට ඇවිදින්නේ නේද? අපි ඇමරිකාව යන්න බැරුණා තාම. ඔයගොල්ලෝ යන්න ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මේවා මේ මහලුකෝ අමාරු දේවල් නෙමෙයි. ඇමරිකාව යන්න නේ. ඉතාලිය ජර්මනිය ස්විට්සර්ලන්තේ මේ හොඳ රටවල් වලට යන්න පුළුවන්. හැබැයි ඉගෙන ගත්තොත් තමයි නැත්තම් ඉතින් කානු හොදන්න තමයි යන්න වෙන්නේ. රැකියා කියලා. මොකටද එහෙම යන්නේ රටවල් නිකන් මේ එක නේද? එහෙම යන්න ඕනේ නෑ. හොඳ ඩීසන්ට් පිට ගිහිල්ලා හොඳ ලොකු මහත්යෙන් ඕන කෙනෙක් වගේ යන්න. ඒක වැඩ කරගන්න. right. එහෙනම් මේ සංඛ්‍යාව අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. කොහොමද ලියන්නේ? විශාල සංඛ්‍යාවක් ලියනකොට අපිට ලැබෙනවා 10 ධන දර්ශකයක්. 10 ධන දර්ශකයකින් ලියනවා සංඛ්‍යාවේ ඉලක්කම් මුලින් තියෙන ඉලක්කම් පූර්ණාංශ එකක් සහිතව. ඉලක්කම් වලින් පූර්ණාංශ එකයි තියන්නේ. පූර්ණාංශ එකක් සහිතව ඊටු සියල්ලම දශම ස්ථාන අගයක් නියෝජනය වෙන්නේ. පූර්ණාංශ එකක් කියන්නේ මෙතන තියෙන දශම අගය මෙන්න මෙතන තියෙන දශම තිත පන්නනවා පුතේ මේ පැත්තට පන්නගෙන ඉනවා මෙන්න මෙතන 6 ළඟට එනකම් පන්නනවා. 6යි බිංදුවේ අතරට එනකම් පන්නනවා. කීයක් පන්නන්න ඕනේද? ආයි ගණන් කරගෙන ඉමු ආපස්සට. ආන් එතන පන්නගෙන එන අගය ධන දර්ශකයන් මතක තියාගන්න ඕන පන්නනවා 1යි.
2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14 15 16 17 18 19 20 21 22 23ක් පන්නනවා 10යි 23 වෙනි ධන දර්ශකය. එතකොට ওই දශම ඕම ලියපු ගමන් ස්ථානියගේ මෙතනට ගෙනින්ම ගේන්න පුළුවන්. ඒ වුණොත් එනවා මෙතන උත්තරය 6.0.2. මෙන්න මේකට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියතය. ඇවගාඩ්‍රෝ නියතය. අකුරක් දෙනවා කැපිටල් L. මේ තියෙන සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය තමයි අපි ගන්නේ මෙන්න මේකට ගැලපෙන්න. ගැලපෙන එකකේ ගණන් කිරීමේ ගැලපෙන එකකය ඕක ගත්තොත් ඔය සංඛ්‍යාව අපි හිතනවා 12 දුසිම කිව්වා වගේ ඔය සංඛ්‍යාව කියන්නේ මවුල එකක්. 12 කියන්නේ දුසිම් එකයි. අර සංඛ්‍යාව 6.0.22 ගුණ කිරීම 10/23 වෙනි අගයක තියෙන විශාල අගය මතක තියාගන්න. ඒක තමයි මවුල එක කියලා අපි ගන්න. මවුලය නැත්නම් මවුල 1 මෝල් මවුල එකක් කියලා කියන්නේ. මවුල එකක් කියලා කියන්නේ. පැහැදිලි පුතේ කියන්නේ. අපිට පුළුවන් වුණොත් මෙන්න මේ තියෙන ඕනෑම අණුවල හෝ පරමාණුවල ඔන්න ඔය කියන සංඛ්‍යාවේ පරමාණු හෝ අණු ගණන් කරලා ගන්න. සල්ප වලින් අපි එච්චර පරමාණු ගණන් කරලා මල්ලකට දා ගන්නවා. හරි. මේ පරමාණු ගණන් කරන්න නෑනේ දැන්. දැන් ඔයගොල්ලෝ කරන්න බෑ නිසා කරන්න බෑ තමයි පුතේ අපි සංකල්පයක් හදාගන්න එපා. අපි ওই ගාන ගණන් කරලා ගත්තොත්. දැන් අපි කොහොත් එහෙම අර ඈත බිත්තියක ආම් බලන්නකෝ කූඹි දෙන්නෙක් ඉන්නවා කියලා පිස්සු නේද එතකොට. අපි කියනවා අන්න බලන්නකෝ අර බිත්තියේ ඉන්න කූඹි දෙන්නෙක් කියනවා. ළමයි බලලාන පන්තියේ තිබුණා නම් මේව කරන්න තිබුණා කියලා. ආම් බලන්නකෝ කියපුවා ඔයගොල්ලෝ බලනවා ඉතින් කූඹි කෝ කියලා. පේන්නේ නෑනේ. නෑ සර් බොරු කියන්න බෑ සර් හරියට බොරු කියනවා දැන් මේ කොරෝනා කාලේද කොහේ කියලා. ඔයගොල්ලෝ කිය පේන්නේ නෑ කියලා. පේන්නේ නෑ තමයි පුතේ. හැබැයි එතන කූඹි 1000ක් විතර හිටියොත් ඔබට තේරෙනවද දැන්? මේ පරමාණු හෝ අණු ඇහැට පේන්නේ නෑ. හැබැයි මේ අංශු ගොඩාක් එකතු කරොත් මේ සංඛ්‍යාව එකතු කරොත් අපිට පේන සෑහෙන ප්‍රමාණයක්. මේ තර්කය හොඳට හදාගන්න. ඔබට විද්‍යාව උගන්වන සර් අනිත් අයට වඩා හිතන විදිය උගන්වන විදිය වෙනස්. ඒ වෙනසට සාධාරණයක් කරන්න කියලා අපි කියන්නේ. ඒ වෙනසට සාධාරණයක් කරගන්න ඔබට බැරි වුණොත් ඒකෙන් මට දොස් කියලා වැඩක් නැහැ. මම මගේ දරුවාට මගේ පවුලේ ඥාති දරුවාට මගෙන් ඉගෙන ගන්න දරුවාට සාධාරණයක් කරන්න උත්සාහ කරන්නේ ඒක ඔබ ගන්නට ඕනි. ඒක ගත්තේ නැති වුණොත් මගේ දරුවටත් එකයි ඔබටත් එකයි. මේ හැමතෙම එකයි. මට ඒකට වෙන කරන්න දෙයක් නැහැ. මට ඒකට දුක් වෙලා වැඩක් නැහැ. මම දුක් වෙන්න ඕනේ මම උගන්වන දේ ඇත්තටම දරුවට තේරුනේ නැත්තම්. ඔබට මේවා තේරුනේ නැත්තම් මම දුක් වෙනවා. මම එහෙම දුක් වෙන දුරවරයෙක් නෙමෙයි. මම හැම තැනම ගිහිල්ලා උගන්වලා මම බොහොම සතුටේ එළියට බහලා යන කෙනෙක්. හේතුව ඒක ගන්නේ ඊටාම සුළු පිරිසද මට ඒක අදාළ වෙන්නේ නැහැ. මට ඒක ප්‍රශ්නකුත් නැහැ. තේරෙනවද? මම ඒක නෙමෙයි මම මේ උගන්වලා සතුටු වෙන කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔබ මේක ගන්න. ඒ නිසා මවුලේ කියන එකට මගෙන් ඉගෙනගත්තු ළමයි මවුල වලට බය වෙන්නේ නැහැ. මවුල කියන්නේ මෙච්චර ලොකු ගානක තියෙන ප්‍රමාණයකට අපි කියන්නේ ඒ සංඛ්‍යාව ගත්තොත් මවුල එකක් කියලායි කියන්නේ. මම ඔබට ආරාධනා කරනවා මෙන්න මේකෙන් මේ සල්ප වලින් ඔය සංඛ්‍යාව ගණන් කරලා ගත්තම සල්ප වලින් අපි ගන්නවා පුතේ අපි මේක මෙහෙම හදාගමු. ඔතකට තේරෙනවා ඒ කතාව. හරිද? සල්ප වලින් අපි ගන්නවා පරමාණු සල්ප පරමාණු කොච්චරද? අල්ප පරමාණු අපි ගන්නවා 6.0.22 ගුණ කිරීම 10/23 ගණනක් අපි ගත්තොත් අල්ප පරමාණු මෙච්චර ගත්තොත් තේරෙනවනේ ඒ ප්‍රමාණය පුතේ ඇත්තටම මේ විදිහට පේනවා. කූඹි ගොඩක් ඉන්න තැනක අපිට පේනවා වගේ මේක හොඳට පේනවා. ඒ ප්‍රමාණය අපි හිතමු මෙන්න මේ පෙට්ටි දීසියේ. මේ පෙට්ටි දීසියේ මෙන්න මෙච්චර කියලා. ගණන් කරලා දාපුවාම මෙච්චර ලොකු ගොඩක් හැදෙනවා. ඔබ දන්නවද? මේක අපිට පුළුවන් තරාදියක දාලා කිරන්න. අපිට පුළුවන් මේ ද්‍රව්‍ය ස්කන්ධය තරාදියේ දාලා කිරන්න. මෙන්න තියෙන ඔබට මතක් වෙන්න තරාදියක්. මේ තරාදිය අපිට ඊළඟ පාඩමේදී වැදගත් වෙනවා. පීඩනීය මාතෘකාවේදී අපිට වැදගත් වෙනවා. මේ තරාදිය. හරිද? මේ තියෙන සම්පීඩන තරාදියක් කටුවක් මෙතන තියෙනවා. මේක කොටස් වලට මෙහිම බෙදලා තියෙනවා. කොටස් වලට මෙහිම බෙදලා තියෙනවා. කිලෝ ගණන් වලට බෙදලා තියෙනවා. අපිට ඒකෙන් පුළුවන් මේ තරාදියට පුළුවන් අපිට මේ තැටියේ මේක තියෙන දාලා ස්කන්ධය කොච්චරද කියලා හොයන්න. කිසියම් මූලද්‍රව්‍යයේ පරමාණු මවුල පරමාණු
ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් එහෙම නැත්නම් ඇවගාඩ්‍රෝ නියතයක් එහෙම නැත්නම් මවුල් එකක් ගත්තොත් හරිද මවුල් එකක් ගත්තොත් ඒකේ තියෙන මෙන්න මේකේ තියෙන ස්කන්ධය මේ ප්‍රමාණය තුල තියෙන ස්කන්ධය ඔබ දන්නවද කීයද කියලා? ඒ කියන්නේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණු ඇහැට පේන්නේ තියෙවනේ පුතේ. අපි ගණන් කළා කොහොම හරි ගත්ත කියනකො මේ සංඛ්‍යාව. අරගෙන දාලා තැටියකට දාලා කිරුවා කියන්නකො. කිරුවොතින් අපිට ලැබෙනවා ස්කන්ධය ග්‍රෑම් වලින්. අපිට පෙනෙන අගයක් ඕකේ ලැබෙනවා පුතේ. ඒ අගේ මතක තියාගන්න. මෙන්න මේ සල්පවල 32 කියන උත්තරේ ග්‍රෑම් වලින් කිරාගත්තු විදියට ලැබෙනවා. ග්‍රෑම් 32ක් විදියට ලැබෙනවා. දැන් මේක පටල ගන්න එපා. මොකද්ද මේ කිව්වේ? කිසියම් මූලද්‍රව්‍ය පරමාණු අමාරුවෙන් හරි ගණන් කරලා මේ මවුල් එකක් කියන මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්තම් මේ අවගාඩ්‍රෝ නීතිය ඒ ප්‍රමාණය ගණන් කරලා මේකට දාගත්තොත් පරමාණු ගණන් කරලා මේකට දැම්මේ මේකේ තියෙන ඒවා. හරිද? මේකේ තියෙන්නේ පරමාණු වර්ගය ගණන් කරලා මේකට දාගත්තා. ඒකේ ප්‍රමාණය මේ තියෙනවා. ඒක තරාදිය දාලා කිරලා ගත්තොත් මෙන්න මේ කිරා බැලීමක් කරොත් ඔය ගොඩාක් පේන ප්‍රමාණය ඇතුලේ ඇත්තටම තියෙන්නේ සල්පවල මෙන්න මේ අපි වරහන් ඇතුලේ ලියපු වගය සල්ප 32 කියලා අපි කලින් කතා කරපු සල්පවල 32 කියලා අපි ඉගෙන ගත්තපු සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගය ග්‍රෑම් වලින් කිරාගත්තු වගයක් විදිහට අපිට මේක ලැබෙනවා. ග්‍රෑම් වලින් කිරාගත්තු වගයක් විදිහට අපිට ලැබෙනවා. සල්ප කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් අගය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් අගයෙන් කිරා ලැබෙන විදිහට අර මවුල එකක අවගාඩ්‍රෝ අංශු සංඛ්‍යාවක ස්කන්ධයේ විදිහට ලැබෙනවා. ඒ නිසා මේ ස්කන්ධයට අපි විශේෂ නමක් දෙනවා. මවුල එකක මේ ප්‍රමාණය කියන්නේ පුතේ මවුල එකක්. මේ සංඛ්‍යාව කියන්නේ මවුල් එකක්. මෙයාව සමානයි මවුල් එකයි. කාගෙන්ද? සල්ප මවුල් එකක්. අවගාඩ්‍රෝ සංඛ්‍යාව මවුල් එකක් නේ අර තියෙන්නේ. මේකට කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේ තියෙන්නේ අවගාඩ්‍රෝ නියතය. මේ තියෙන්නේ. ඒක අපි කියන්නේ මවුල් එකක්. ගණන් කිරීමේ ඒකකයේ විදිහට තමයි මවුලය කතා කරන්නේ. මේක තමයි ගණන් කිරීමේ ඒකකය මවුලය. හරිද? මවුලය කියන ඒකකය කොච්චරද කියන එක වෙනයි. අපි මේ සංඛ්‍යාව මෙතන දාගත්තට මතක තියාගන්න මේකට උත්තරේ තමයි මේ ගැළපෙන ඒකකය තමයි මෙන්න මෙතන දාන්න. අවගාඩ්‍රෝ සංඛ්‍යාව නෙමෙයි ගණන් කිරීමේ ඒකකය මවුල 1. සංඛ්‍යාව 12යි ඒකකයේ දුසිම. සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතය ගණන් කිරීමේ සම්මත ඒකකය මවුලය. ඒ මවුලය කියන එකක තියෙන අංශු ප්‍රමාණය ගණන් කරලා භාජනයකට දාලා කිරා බැලුවොත් ලැබෙන්නේ අදාළ පරමාණු වර්ගයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් අගයක් විදියට සටහන් වෙනවා මේකේ අගය. ග්‍රෑම් 32ක් විදියට මේක සටහන් කරගන්න පුළුවන් සල්ප දාලා කිරලා බැලුවා නම් සංඛ්‍යාව. එතකොට සල්ප මුට්ටෙන් අපි ගාව තියෙන සල්ප මල්ලේ මෙන්න තියෙන පුතේ සල්ප මේ මල්ලේ ගහලා තියෙනවා. මේ බකට් එකේ ගහලා තියෙනවා සල්ප කියලා. ඒකේ ගහලා තියෙනවා ග්‍රෑම් 32ක් කියලා. මෙහෙම ගහලා තියෙනවා සල්ප 32 කියලා. S32 කියලා ගහලා තියෙනවා. සල්ප මූලද්‍රව්‍යයේ S32 කියලා ගහලා තියෙනවා. ඒ ගහලා තියෙන්නේ සල්ප කියන මූලද්‍රව්‍ය පරමාණු අඩංගු භාජනයේ සල්පවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ 32ක් වෙන බව මේකේ ඇතුළට අත දාලා අපි කිරලා ගන්නවා මේකට සල්ප ගන්නවා මේකට මෙන්න මේකට දානවා ග්‍රෑම් 32ක්. මේකට සල්ප දාලා ග්‍රෑම් 32ක් කිරලා ගත්තොත් ඒකේ ඇතුලේ සල්ප පරමාණු මවුල එකක් තියෙන බව මතක තියාගන්න. ඒක ඇතුලේ මවුල එකක් තියෙන බව මතක තියාගන්න. එහෙනම් ඔබට හරිම ලේසියි. ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක වරහන් ඇතුලේ දෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගය ග්‍රෑම් වලින් කිරලා ගත්තොත් ඒකේ ඇතුලේ පරමාණු මවුල එකක් තියෙන බවයි ඔය කියන්නේ. ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිරාගත් විට එහි ඇති එම පරමාණු අංශු ගණන මවුල එකකී කියලා අපි අදහසක් දාගන්නවා.
ඒ නිසා මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුල මේ ලැබෙන ප්‍රතිඵලය අපි සාකච්ඡා කරනවා විශේෂයෙන්ම මේ තොරතුරු පිළිබඳව අදහසක්. මේ තොරතුරු පිළිබඳ අදහසක් අපි දාගන්නවා. ඒ අදහස තමයි අපිට වැදගත් වෙන්නේ. අපි කියනවා මේකට ඒකටත් අපි මේ විදිහටම ගන්න පුළුවන්. මේ තොරතුරු ඒකටත් ගන්න පුළුවන් මේ විදිහට. මේ තොරතුරු එහෙම්ම ගන්න පුළුවන් අණු වලට. ආන්තිනෝ අණු රවුම් කරා මම. හරිද? රවුම් කරලා ඒකට තියෙන්නේ පුතේ මේක ගණනය කරලා අපි ගත්තොත් කැල්සියම් කාබන් ඔක්සිජන් ගණනය කරලා ගත්තොත් මේකට එනවා 100ක්. කැල්සියම් කාබනේට් වලට එන්නේ කැල්සියම් කාබනේට් වලට ගණනය කරපුවාම ආවේ 100යිනේ. 100යි ආවේ. 100 කියන මෙම අගය තේරෙනවනේ. තියෙන මල්ල තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ මල්ල. ඔන්න මේ මල්ල මන් ටිකක් දිගට අඳිනවා. ඔන්න මේ මල්ල. මේකේ ගහලා තිනවා කැල්සියම් කාබනේට් 100යි කියලා ගහලා තියෙනවා. කැල්සියම් කාබනේට් 100 කියලා ගහලා තියෙනවා. හරිද? අපි ඒකේ ග්‍රෑම් 100ක් කිරලා අරගෙන ඒ ග්‍රෑම් 100 ඇතුලේ තියෙන මේ ටික මකමු. ඒ 100 ඇතුලේ තියෙන මේ තියෙන 100ක් කියලා හිතන්නකෝ. ඒකේ තියෙන අණු ගණන් කළොත් අණු ගණන මෙන්න මේ මවුල් එක ඇතුලේ තියෙන අණු ගණන හරිද? මෙන්න මේ පරමාණු ගණන මෙන්න මේ අණු ගණන මවුල එකකට ඒක ගම්පුතේ අනිත් පැත්තට. හරිද? මේ දෙකෙන් ඕනම එකක් ගන්න. මේ තොරතුරු දෙකෙන් ඕනම එකක් අපිට ගන්න පුළුවන්. මේ දෙකේ මාතෘකාවේ තියෙන අණු සහ පරමාණු ප්‍රමාණනය. මෙන්න එක ප්‍රමාණනයක් පරමාණු ප්‍රමාණනය කරන්න පුළුවන් ගණන් කිරීමෙන් මවුල එකක් පරමාණු මවුල එකක් අරගෙන ඒකේ තියෙන සංඛ්‍යාත්මක අගය ගණන් කරලා තරාදියකට දැම්මොතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් අගය ලැබෙනවා. එහෙනම් මෙතනින් ග්‍රෑම් 100ක් කිරලා ගත්තොතින් ඒ ග්‍රෑම් 100 අපි හිතමුකෝ තියෙන්නේ ඒ ග්‍රෑම් 100 දාන්නේ අපි මෙන්න මේකට. අපි හිතමු මේ ඉන්න තියෙනවා ග්‍රෑම් 100. ඕන්නේ ග්‍රෑම් 100. හරිද? මේ ගන්න එතකොට අපි කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක්. මේකේ තියෙන ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 100යි මේකේ තියෙන්නේ. මේකේ තියෙන ග්‍රෑම් 32යි නේ පුතේ. ග්‍රෑම් 32යි. මේකේ තියෙන ස්කන්ධය අපි කරලා ගත්තා නම් ස්කන්ධය. ඒ ස්කන්ධය තුල අපි ඒකට කියනවා ස්කන්ධයේ ග්‍රෑම් වලින් අපි ඒකට ගන්නවා අර පැත්තේ වගේම ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100යි. මොකක්ද ඒ 100? සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් අගයක් කිරාගත්තා විදියට ගත්තපුවාම ඒකේ තියෙන අංශු ගණන අණු ගණන කෙලින්ම අපිට ගන්න පුළුවන් මේකේ තියෙන අණු ගණන කෙලින්ම අපිට ගන්න පුළුවන් කොච්චරද? කොච්චරද පුතේ එන්නේ? අණු ගණන. මේ තියෙන ඊතලේ ගහලා මේ තියෙන ඊතලේ. අණු ගණන ගන්න පුළුවන් අණු ඉතින් පරමාණු හරිද? මේකෙන් තියෙන අණු කොච්චරද? 6.0යි 2.2යි 10.23යි. අණු හොඳේ පරමාණු නෙමෙයි එතන අණු. හරිද? අණු ගණන ඕක සමානයි මවුල එකයි. එතන තියෙන අණු වලින් මවුල එකක්, අණු වලින් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්, අණු වලින් අණුක ස්කන්ධයක්. අණු වලින් අණුක ස්කන්ධයක්. මේ ස්කන්ධය අපි ගත්තපුවාම මේ ස්කන්ධ දෙකම මෙන්න මේ රැල්ල වගේ දාන ඊතලයේ බලන්න. මේ රැල්ල වගේ දාන මෙන්න මේ ඊතලයේ බලන්න. ඔය ස්කන්ධ දෙකම අපි කියන්නේ ඒ දෙකට මවුල එකක ස්කන්ධය. මේ තියෙන මවුල එකක ස්කන්ධයක්. අණු වලින් මවුල එකක ස්කන්ධයක්. මෙතන තියෙන්නේ මවුල එකක තියෙන ස්කන්ධයක්. අපි ඒ නිසා මේකට කියනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. අපි ඔකට කියනවා මෞලික ස්කන්ධය. ඔබට ඉගෙන ගන්න තියෙන විශේෂිත සංකල්පයක් තමයි මූලද්‍රව්‍ය පරමාණු හෝ අණු වල මෞලික ස්කන්ධය තරු 5ක් මන් දැම්මා. තරු 5 හෝටලේ වගේ. ඔබට මෞලික ස්කන්ධය පිළිබඳ අදහස නැත්නම් ඔබ ඉවරයි. අපි පටන් ගත්තේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඒක සූත්‍ර ස්කන්ධයක් විදිහට ගණනය කරන හැටි. සූත්‍රය ලියලා ගණනය කරලා ඒ ගන්න ප්‍රමාණයෙන් අපි රසායනික අණු වල ස්කන්ධය හොයාගන්න හැටි. එහෙම හොයාගෙන අංශු ගණන් කරන්න යනකොට පරමාණු හෝ අණු ගණන් කරන්න යනකොට සුදුසු ඒකකයක් අපි තෝරගත්තා
ඒ තියෙන්නේ දුසිම නෙමේ මවුලය. මවුලයක් කියන්නේ කොච්චරද කියලා හොයාගත්තා ඇවගාඩ්‍රෝ නියතිය ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ අපිට පෙන්වලා දුන්නේ. ඒ ඒකකය මත පදනම් කරගෙන ඒකට මවුලය කියලා කියද්දී ආන්ගේ අංශු ප්‍රමාණය මවුලය කියන අංශු ප්‍රමාණය ගණන් කරලා භාජනයකට දාගෙන කිරලා බැලුවොත් ඒ අංශු ප්‍රමාණය භාජනයකට දාලා කිරලා බැලුවොත් ඔබට තේරෙන්න ඕනේ ඒකේ තියෙන්නේ යම්කිසි ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරෙන අපි ඒකට කියනවා ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණු වලට දාලා මෞලික ස්කන්ධය පරමාණු මෞලික ස්කන්ධය මේ පැත්තේ තියෙන. මේකට කියනවා පරමාණු මෞලික ස්කන්ධය. මේ පැත්තේ අණු මෞලික ස්කන්ධය. අණුනි පුතේ මේ තියෙන අපි එකට කියන අණු මෞලික ස්කන්ධය. මේ පැත්තේ පරමාණු මෞලික ස්කන්ධය. මේ අණු මෞලික ස්කන්ධය. ලෝකේ තියෙන ඕනෑම ද්‍රව්‍ය සංඝටක ටිකක් ඔය විදිහට මේ සංඛ්‍යාවෙන් කිරලා අරගෙන ඒ කියන්නේ මෞල එකක් අරගෙන ස්කන්ධය කිරලා බැලුවොත් ඒ අදාළ ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය හොයා ගන්න පුළුවන්. වැලි වල ගන්න පුළුවන්, පරිප්පු වල ගන්න පුළුවන්, සීනි වල ගන්න පුළුවන්, ඕනම දෙයක ගන්න පුළුවන් අපිට. ඔක්සිජන් වායුවට ගන්න පුළුවන්, එහෙම නැත්නම් හීලියම් වායුවට ගන්න පුළුවන්. ඕනෑම මූල ද්‍රව්‍යයකට, ඕනෑම අණුවකට, ඕනෑම ද්‍රව්‍යයකට මෞලය කියන මේ සංඛ්‍යාව ගණන් කරලා භාජනයකට දාලා කිරලා ගත්තොත් ඒකට අපි කියනවා මෞලික ස්කන්ධය. ඔබෙන් අහනවා මෞලික ස්කන්ධය anu කුමක්ද? මේකට උත්තරයක් ඔබෙන් අහනවා. ඔබෙන් අහනවා මෞලික ස්කන්ධය කියන්නේ කොච්චරද? මෞලික ස්කන්ධය කියලා අපි කියනකොට ඒකට අර්ථය ඕනෑම පදාර්ථයේ මෞල එකක ස්කන්ධය මේ තියෙන්නේ පුතේ. මේ තියෙන්නේ. පරමාණු වෙන්න පුළුවන්, අණු වෙන්න පුළුවන්. මේ පැත්තට පරමාණු, ඒ පැත්තට අණු. ද්‍රව්‍ය ස්කන්ධයේ මේ පැත්තෙන් අපි සලකන්නේ අණු, මේ පැත්තෙන් සලකන්නේ පරමාණු. ඉතින් මේ වචන දෙකක් ඕන මේ අස්සේ ලියත හැකි. මෙතන තියෙන්නේ පරමාණු. මේ පැත්තේ තියෙනවා අණු. අපි අර උඩ එක මකමු පුතේ චුට්ටක්. හරිද? මේක චුට්ටක් මකලා ගමු උඩට. මේ තියෙන්නේ අණු. හරිද? අණු. පරමාණු වලින් ගන්නත් පුළුවන්, අණු වලින් ගන්නත් පුළුවන්. එතකොට ඒක දීලා තියෙන්නේ කැල්සියම් කාබනේට් COCA3CI. ඔන්න වරහන් ඇතුලේ මේ දුන්නා වගේ 32 දුන්නා වගේ මෙතන. ඒ විදිහ අණු මේ තියෙන්නේ. ග්‍රෑම් 100ක් අරගෙන අණු ගණන් කරලා අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ඒකට දාලා තේරෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් දැම්මහම ඒ සංඛ්‍යාව මවුල එකක් නම් මවුල එකක තියෙන ස්කන්ධයේ මේ ග්‍රෑම් 100 අපි කියන අණු මෞලික ස්කන්ධය. ඔබට තේරෙනවද දැන්? හරිද? මේ සූත්‍ර ස්කන්ධය කියන ඔය සූත්‍ර ස්කන්ධ හරහා මේ ලබාගත් තොරතුරුත් එක්ක මේ විදිය සංකල්පය හරහා මෞලික ස්කන්ධය කියන්නේ ඕනෑම පදාර්ථයක පරමාණු අණු ඕනෑම පදාර්ථයක මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය වේ. ඒක පරමාණු මෞලික ස්කන්ධයක් වෙන්නත් පුළුවන්, අණු මෞලික ස්කන්ධයක් වෙන්නත් පුළුවන්. පටල ගන්න එපා. ඒ නිසා මේ ස්කන්ධය අපි ලියනකොට මෙන්න මේ පැහැදිලි කිරීම අපි ලියා ගන්නකොට හරිද? මේ පැහැදිලි කිරීම ලියා ගන්නකොට අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ හරිද? මේ මෞලික ස්කන්ධය කියන එකට ප්‍රශ්නාර්ථයට උත්තරේ මේන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්නකොට ඕනෑම පදාර්ථයක මෞලයක පදාර්ථයේ අංශු මෞලයක පරමාණු හෝ අණු මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය වේ. අපි මෙහෙම ලියනවා එතන. ලිව්වහම මේ පැත්තේ මෞලික ස්කන්ධය අපි ලියන්නේ මෞල එකක MOL ඍණ එක මෞලයට ග්‍රෑම් 32යි. මෙන්න මෞලික ස්කන්ධයේ ලියන හැටි. මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 32යි සල්පවල. සල්පෙහි මෞලික ස්කන්ධය ග්‍රෑම් 32ක. එහෙනම් මේ ලියලා තියෙන්නේ මේ සල්ප සලකලා අපි මේ ලියලා තියෙන්නේ සල්පවල මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය තමයි මේ ලියලා තියෙන්නේ. සල්පෙහි මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 32කයි. ඉතින් අර පැත්තෙත් ඕගොල්ලොන්ට ලියත හැකිනේ පුතේ ඕන්නම් නේද? ඒ පැත්තෙත් පුළුවන්නේ. ඒ පැත්තෙත් ලියන්න පුළුවන්. එතකොට ඒ පැත්තේ ලියනකොට මතක තියාගන්න ඒකත් ඒ විදිහටම අපි කියනවා මේ පැත්තට එන්න ඕනි එහෙමනම් ඒ උත්තරේ මේ ගැලපුපු මේ තොරතුරේ වචනෙන් ලියපු තොරතුරට අපිට ලියන්න පුළුවන් මෞලික ස්කන්ධය. අපි ඒක මෙහෙම වරහනක් දාලා ගමු. ග්‍රෑම් 100යි හැබැයි පුතෝ මෞල එකට කැල්සියම් කාබනේට් හි අණු මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100කි.
ඒ නිසා මේ උත්තරයක් විදිහට අතිශය වැදගත් උත්තරයක් විදිහට අතිශය වැදගත් මතක තියාගන්න. මෙච්චර අවධානය තියාගෙන මෙච්චර අවබෝධයෙන් ගන්න පුළුවන්. හැබැයි මේ දිහා බලාගෙන ඉන්නකොට හිතෙනවා බුදු අම්මෝ ඉවරයි නේද මං කියලා. නෑ පුතේ මේක සරල සිද්ධියක් තියෙන්නේ. මේක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලම බලන්න මාතෘකාව. හරි මම ඔබත් එක්ක සාකච්ඡාවට එන්නම්කො ළඟට. හරිද? ඔයගොල්ලෝ ඉස්සෙල්ලම බලන්න ඔතන දීලා තියෙන තොරතුරු අතරින් අන්නර තියෙන මූලද්‍රව්‍ය පරමාණු මෙන්න ගණන් කිරීම කියන මෙන්න මේ මාතෘකාවත් එක්ක ඔබ ගෙනියන්න ඔබේ ඇහැ ගණන් කිරීම කියන එකට. ওই ගණන් කිරීම කියලා තියෙන. ඒකේ එනවා ප්‍රශ්නාර්ථයක්. මම කොහොමද මූලද්‍රව්‍ය පරමාණු ඇහැට පේන්නේ නැතුව ඇසට නොපෙනෙන මේව ගණන් කරන්නේ කොහොමද? ඒ ගණන් කිරීම සඳහා අපිට අනිවාර්යෙන් ඒකකයක් ඕන වෙනවා. ඒකක තියෙනවා. ජෝඩුව තියෙනවා, යුගල තියෙනවා, දුසිම තියෙනවා. ඒව එකක්වත් ගැලපෙන්නේ නැහැ කියලා මෙතන ලියලා තියෙනවා. නොගැලපෙන දේවල් ඔලුවට දාගන්න එපා. නොගැලපෙන දේවල් ජීවිතයට සාර්ථකත්වයට ගෙනියන්න බෑ. අපි ඒ ටික අයින් කරනවා හිතෙන්. ඒ විදියම එක්කෙනෙක් තමයි ඔය පහල තියෙන මෙන්න මෙතන පෙන්වලා මේ ලියලා තියෙන මෞලය කියන එක. මෞලය කියන අදහස අපිට දෙන්නේ ඔය බලන්නකොත් පාඩම් කරන්න ඕන තැන් පිළිවෙල මම මේ කියාගෙන යන මේ බෝඩ් එකේ. මොකද සමහර ළමයින්ට හිතෙනවා ඇති මොකක්ද අප්පෝ මේ කියලා මේකෙන් අදහස ගන්න කියලානේ කියන්නේ. තමන්ගේ බුද්ධිය මෝරන බුද්ධියට සාධාරණයක් කරගන්න. ඔයගොල්ලෝ බුද්ධිය එන්නේ වැඩිනවා පුතේ. බුද්ධියට සාධාරණයක් කරගන්න කියලා මේ කියන්නේ. ඕවා නිකන් වචන ලිව්ව කියලා මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා බලන්න කොහොම යන පන්තිවල ළමයිගේ අපරාධි. හොඳේ අපරාධි. ඒ නිසා උතන ඒ මෞලය කියන මෙන්න මේ තොරතුර අපිට කියලා දුන්න ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ එයා ඒ සංඛ්‍යාව හොයාගෙන මේ සංකල්පයේ දීපු විදිය තමයි සංඛ්‍යාව තමයි මේ දිගට තියෙන්නේ. ඒක අපිට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න පුළුවන් කියලා ගණන් සර් අපිට කියලා දුන්නා විද්‍යාත්මක අංකණය මේ තියෙන්නේ. විද්‍යාත්මක අංකණය මේ තියෙන්නේ 6.02 ගුණ කිරීම 10 ඍණ 10 ධන 23. ධන දර්ශකයක් එක ඇවගාඩ්‍රෝ නියතය කැපිටල් L. මෙතන L කියලා තියෙනවා අගට. ඒකම තමයි අපි සලකන්නේ අපිට ගණන් කිරීමට ගැළපෙන ඒකකයක් විදිහට ගන්න සම්මත ඒකකයක් විදිහට ගන්න ඒකට අපි කියනවා මෞලය කියලා. එහෙනම් මෞලය කියන්නේ ළමෙක් බය වෙන්න ඕන එකක් නෙමෙයි විශාල සංඛ්‍යාවකට දීපු ඒ සංඛ්‍යාව ඒකක එකක් විදිහට ගණන් කිරීමට ගන්න අර 12 කියන එකට ඒකකයේ දුසිමිය ගත්තා වගේ එහෙම එකක්. එහෙම සලකලා අපි ගත්තොත් කිසියම් රසායනික ද්‍රව්‍ය ස්කන්ධයක් මෙන්න මෙතන තියෙන පුතේ ඕනෑම ද්‍රව්‍ය ස්කන්ධයක් ඒ ද්‍රව්‍ය ස්කන්ධය අපි කලින් කතා කරපු කැල්සියම් කාබනේට් වෙන්නත් පුළුවන්. අපි කලින් කතා කරපු මේ සල්ප වෙන්නත් පුළුවන්. සල්ප හෝ මේ කියන කැල්සියම් කාබනේට් හොඳට මතක තියාගන්න මේ ಜಾති දෙකෙන් ඕනෑම ද්‍රව්‍යයක යම් කිසි ස්කන්ධයක් අපි කිරලා අරගෙන ගණන් කරන්න ගියොත් ගණන් කළා මෙන්න මේ සංඛ්‍යාව ගත්තා කියන්නකෝ. ওই සංඛ්‍යාව කීයද? හරිද? ওই පරමාණු ගණන් කිරීම අණු ගණන් කිරීම කියලා මෙන්න මෙතන ප්‍රශ්නාර්ථ දාපේයකට ගණන් කිරීමේ අණු ප්‍රමාණය මෙන්න මෙතන තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාව මෞලික. එහා පැත්තට තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාව තේරෙනව නේද? මෞලික. අණු වලින් මෞල එකක් අණු වලින් පරමාණු අරගෙන තියෙන මෞල එකක් අරගෙන ඒක තරාදිය දාලා මෙන්න මෙතන තියෙන තරාදිය මේ මෙන්න මෙතන තියෙන තරාදිය මේ තියෙන පුතේ මෙන්න මේ තරාදියෙන් කිරලා ගත්තා නම් ওই කිරලා ගත්ත ප්‍රමාණය අනිවාර්යෙන් මතක තියාගන්න. ඒකේ මේ කියපු අර සාපේක්ෂ ස්කන්ධ ඉතින් සල්පොල 32 සාපේක්ෂ ස්කන්ධේ ග්‍රෑම් අගයක් විදිහට ලැබෙනවා. මේ තියෙන ග්‍රෑම් 32ක් විදිහට. කිරලා බැලුවා නම් පුතේ සල්ප ওই පරමාණු ගාන දාලා අනිවාර්යෙන් 32ක් ඉන්නේ ග්‍රෑම් 32ක්. මේවා මාර සංකල්ප පුතේ. දැන් අදටත් මම කල්පනා කරන්නේ කොහොමද විද්‍යාඥයන්ට මේවා මොලේට පහළ වුනේ කියලා. අපි තාර්කික බුද්ධියෙන් මේක දැකලා අපි ඉගෙන ගන්නකොට අපිට මේක වැටහෙනකොට අපිට එන මානසික ගැටලුවක් තමයි විද්‍යාඥයෝ මෙච්චර දේවල් කොහොමද ගොඩනගාගත්තේ කියන එක. ඒ නිසා මේ සල්ප කියන එකේ මේ ග්‍රෑම් 32 කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක සල්පවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් මගේ මේ තියෙන. ඇත්තටම මේ තරාදියෙන් අපිට ඔය අගය තමයි ලැබෙන්නේ. ඒ අගයට අපි කියනවා මෞල එකක මෙන්න ස්කන්ධය. මෞලික ස්කන්ධය පරමාණු සඳහා පරමාණු මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 32යි. ඒ විදිහටම අණු ගත්තොත් අණු මෞලික දාලා කිරලා බැලුවොත් ඒ අණු වලට අදාළ සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් අගය මේ තරාදියෙන් අපිට ලැබෙනවා. ඒ ලැබෙන අගය ග්‍රෑම් 100. ඒ ග්‍රෑම් 100ක තියෙන තොරතුරු ටික තමයි මෞල එකක් සඳහා වූ ස්කන්ධය. අපි ඒකට කියනවා මෞලික ස්කන්ධය. හැබැයි ඒක අණු මෞලික ස්කන්ධයක් විදිහට අපිට මෙන්න මේ තොරතුර මේ විදිහට ඒකක රචනය කරන්න පුළුවන්. ඒ නිසා මෞලික ස්කන්ධය කියලා ගන්න එකක නිතර මේ තියෙන පුතේ මේ මෙතන මේ තියෙන මෞලික ස්කන්ධයේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන මෞලික ස්කන්ධය කියලා ගන්නකොට ඒකක තියෙන බව මතක තියාගන්න. මෞලයට ග්‍රෑම් අගයක් මෞලයට ග්‍රෑම් අගයක්. ඒක අපි මෞලික ස්කන්ධය හඳුන්වන මෙන්න මෙතන තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඕනෑම පදාර්ථයක මෞල එකක ස්කන්ධය මෞලික ස්කන්ධය වේ.
ඕනෑම පදාර්ථයක මෞලික ස්කන්ධයේ මෞලික ස්කන්ධයේ වේ ඒකක මෞලයට ග්‍රෑම් වේ. එතකොට අද දවසේ මම ওই උත්සාහ කරපු දේවල් පුතේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔබට කියලා දීපු මේ දේවල් හරි නේද? එතකොට මේ ආශ්‍රිතව උගන්වපු දේවල් වල ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධයට මම ඉඩකඩ තියලා අපේ පන්තිය නතර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ සංකල්ප ගොඩාක් අපිට කියලා දෙනකොට මේවා ටිකක් ගැඹුරු සංකල්ප නිසා ඔබට සමහර වෙලාවට මේවා නිකන් අර එක පාඩම නිකන් අමතක වෙන ගතියක් ඒ නිසා මේවා ගොඩාක් අර පැය දෙකමාර තුන අදින්න බෑ මේවා. මේ පාඩම්. ඒ නිසා මම ඔබට පෙන්නනවා මේකේ විශේෂ තොරතුරක්. හරි නේද? ඒ තොරතුර විශේෂයෙන් මතක තියාගන්න. ඒ තොරතුර ඔබට වැදගත් වෙනවා. ඊළඟ දවසේ මේ පාඩම අවසන් කරන්න. ඊළඟ දවසේ අපිට තියෙන්නේ මේකෙන් ගණන් ටිකක් හදන හැටි ඉගෙන ගන්න විතරයි. ඔබ ඇත්තටම මේ වෙනකොට පාඩම ඉවරයි පුතේ. ඔයගොල්ලෝ අච්චුපත ගෙදර තියෙන ඔබේ සටහන් ඔබට තොරතුරු කියවා බලා තේරුම් ගැනීම සඳහා ඔබට දීලා තියෙන අත්පොත, පෙළ පොත කියවලා බලන්න ඔබට මේ පාඩමේ තියෙන බොහොමයක් දේවල් උගන්වලා ඉවරයි. තේරුණා නේද? අපි ඒ නිසා අපිට මේ සංකල්පත් එක්ක අපිට ඊළඟ දවසේදී සාකච්ඡා කරන්න තියෙන මේ තොරතුරු ටික නැවත මතක් කරගෙන මේකේ ගණන් ටිකක් හදලා ඊළඟ දවසේ අපිට පාඩම ඉවර කරලා පීඩනය වගේ මාතෘකාවක් ඊළඟ දවසේ අපිට පටන් ගන්න පුළුවන්. ඊළඟට ඔබට මම ප්‍රභා සංශ්ලේෂණය දීලා තියෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණයත් දවස් 2කින් අපිට ඉවර කරන්න පුළුවන්. වේගෙන් අපි ඒ තොරතුරු ටික ඉවර කරමු. තේරුණා නේද? ඔබ අතහැර නොයන හොඳම විද්‍යාපන්තිය. ඔබ අතහැර නොයන හොඳම විද්‍යාපන්තිය. හැබැයි ඔබ හැර ගියොත් මට කරන්න දෙයක් නැහැ. ඒකෙදි මම ඒකට දුක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒකෙදි මට කරන්න දෙයක්වත් නැහැ. දරුවා මේ දෙන දේවල් වල මේ මම කියන්නේ ඒකනේ. මම ඔබට කියන්නේ ඉගෙන ගන්න දේ බොහොම අවධානය තියාගෙන බොහොම විශේෂ ගැඹුරකින් හොඳ තාර්කික බුද්ධියකින් Tamanට මතක් කරගන්න පුළුවන් සිස්ටම් එකක් ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන ඒවා ගායනා වගේ මේවා කටපාඩම් කරලා නෙමෙයි. ඔබට මේ ප්‍රශ්නෙට උත්තරය ලියන හැටි කියලා දුන්නා. මෙතනට. ඊගාවට මෞලික ස්කන්ධයේ ඒකක තියෙන බව ඔබට කිව්වා. මෞලික ස්කන්ධය කියන එක ගන්නේ සාපේක්ෂ අණුක හෝ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වගයක් කියලා දුන්නා. ඒව හොයාගන්නකොට විද්‍යාවේ හොයාගත්තපු සිද්ධාන්තයේ කිරා බැලීමෙන් මේ අදහස ඔබට ලස්සන තාර්කික බුද්ධියක් මෞලයට බය නොවි හොයාගන්න විශාල අගයක් වුණාට ඒකකයක් බව හඳුන ගන්න. ඒ නිසා විභාග පේපර් එක ඇහුවොත් මේ පරමාණු හෝ අණු නැත්නම් අංශු ගණන් කිරීමේ ලෝකේ පාවිච්චි කරන රසායන විද්‍යාත්මක සම්මත ඒකකය. මේවා නෙමෙයි පුතේ. පාවිච්චි කරන සම්මත ඒකකය මෞලය කියලා මතක තියාගන්න. සමහරවිට හිස්තැන් දීලා මේව පුරවන්න ඉන්නවා. සමහරවිට කෙලිම ප්‍රශ්නයක් අහලා ඔබෙන් උත්තරය අහනවා. මෞලය කියන්නේ ගණන් කිරීමේ ඒකකයක්. නැතු මේ මෞල ගණන් අමාරුයි කියලා කියන්නේ පුතේ මෝඩයෝ ඇත්තටම. ඒ කියන්නේ මේක බුද්ධියත් එක්ක ගලපගන්නේ නැති දරුවෝ පිරිසක් හැදෙනවා නම් මේ සමාජය ඇතුලේ වැඩිහිටියෝ නිසා පුතේ ඒක වෙන්නේ. මේ කරුණු කාරණා හරියට තර්කානුකූලව උගන්වන්න බැරි කවුරු හරි වුණොත් ඒ දරුවට මේවා තේරෙන්නේ නැතුව ළමයා තරමං වෙනවා. අන්න එයා එතකොට මොකක්වත් නැහැ. එයාට එතකොට මේවට සාධාරණයක් කරලා එයා මේවට බයයි. ඔබ එහෙම බය වෙන්න ඕනේ. අපි ඊළඟ දවසේ මේක ගණන් ටිකක් හදමුකෝ. ඔබට තේරෙයි. ඔබ නිසා ටියුට් එකට තියෙන සාධාරණ ওই ගණන් ටික හදන්න පුළුවන්ද කියලා බලන්න. ඒවැ ලස්සන සම්බන්ධයක් තියෙනවා. මොකක්ද මේ සම්බන්ධය? මෙන්න මෙතන මම මේ සම්බන්ධයේ තියෙන තොරතුරු ටික මෙන්න මෙතන ලියනවා පුතේ. මෙන්න මෙතන. මේ කොටුවක් ඇතුලේ අපි ඊළඟ දවසට අපිට වැදගත් වෙන තොරතුරු ටිකක් මෙන්න මෙතන ලියලා අපි පන්තිය නවත්තමු. මේකේ තොරතුරු තුනක් ලියනවා. එකක් තමයි හරිද? මෞලික ස්කන්ධය අපි ගත්තොත් හරිද? මෞලික ස්කන්ධය මේ තියෙන පුතේ මෞලික ස්කන්ධ මේ තියෙන. ඒ මෞලය තුල තියෙන ස්කන්ධය අරගත්තොත් ඒකේ තියෙන අංශු ගණන සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් නේද? අංශු නැත්නම් අණු නැත්නම් පරමාණු අපි ගත්තොත් පොදුවේ අංශු. අපි ඉගෙන ගන්න අංශු තමයි පරමාණු හෝ අණු. අපි එක්ක පරමාණු ඉගෙනගෙන එක්ක අණු ඉගෙන ගන්නවා. ඒකේ සංඛ්‍යාව තමයි 6.2.2.1023 කියලා සංඛ්‍යාත්මක අගයට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෞලික ස්කන්ධයක් අපි ගත්ත කියන්නේ ඒ ග්‍රෑම් ප්‍රමාණය තුල මෙච්චර අංශු ගානක් එක්ක පරමාණු තියෙනවා එක්ක අණු තියෙනවා. ඊළඟට ඒකත් එක්ක සම්බන්ධ ඉච්ඡර සංඛ්‍යාවකට අපිට කෙලින්ම කියන්න පුළුවන් පරමාණු වලින් හෝ අණු වලින් මෞල එකයි. මේ තියෙන එකනේ. මෙතන මෙච්චර කෑ ගහපු දේවල් අර පුංචි කොටු ඇතුළට ගත්තා. ඔබට ගණන් හදනකොට ඊළඟ දවසේ මෙන්න මේක අතිශය වැදගත්. මේ සම්බන්ධතාවය අතිශය වැදගත්. මම ඔබට එදාට උගන්වනවා මේ සම්බන්ධතාවය යොදාගෙන මේ පාඩමෙන් අහන්න පුළුවන් ගණන් වර්ග කොච්චර තියෙනවද කියලා උගන්වනවා එදා. මේකෙන් අහන්න පුළුවන් ගැටලු කොහොමද නිර්මාණය කරගන්නේ? නිර්මාණය කරගත හැකි ගැටලු කීයක් තියෙනවද? ඒ ගැටලු වලට සාධාරණ උත්තර හොයාගන්නේ කොහොමද? මේ හොයාගත්තු මේ ගොඩනගපු මෙන්න මේ කොටු ඇතුලේ තියෙන මේ තොරතුර අපි කියනවා රසායන විද්‍යාත්මක
පරමාණු හෝ අණු ප්‍රමාණනේ දත්ත සටහන පුතේ මේ තියෙන්නේ. මම මේකට කියන්නේ දත්තය කියලා කියන්නේ. ගණන් වල තියෙනව නේද පුතේ දත්තය කියලා අපි ලියනවා. දත්තය කියනවා සාධනීය කළ යුතු දේවල්, සාධනීය කළ යුත්තේ කියලා ලියනවා. නිර්මාණය කියලා ලියනවා. නිර්මාණයක් මොනවා හරි කරා නම් තේරෙනවනේ. සාධනීය කිරීම කියලා අපි ඔප්පු කරගෙන යනවා. ඔප්පු කිරීමක් තර්කණයක් නේ. ඒක ගණිතයේ තියෙන්නේ පුතේ. ජ්‍යාමිතියේ ඔය කෝණාශ්‍රිතව යම් එක එක රාමු සැකිලි අරෝම වගේ තියෙන එක එක වෘත ඇඳලා පාදයක් මොනවද ස්පර්ශකයේ දික් කිරීමෙන් බාහිරව තියෙන කෝණ සම්බන්ධතා ඒවට ලම්බක ගහලා බහිර්වෘත අන්තර්වෘත මේ ගණිතයේ තියෙනවා විද්‍යාව නෙමෙයි. එහෙම හදාගත්තු ජ්‍යාමිතියේ රූප සටහනක යම් කෝණ අතර පාදවල දිග අතර කෝණයන්ගේ සම්බන්ධතා අතර යම් ඔප්පු කිරීම කරන්නේ. ඔප්පු කිරීම වලට යනකොට දත්ත ටික ඕනේ අපි දන්න දේවල් ටිකක් ගන්නවනේ දත්තේ කියලා. ඒන් එකක් තමයි මේ. ඒ නිසා අපි මේ මවුල ගණන් පරමාණු සංඛ්‍යාත්මක අවගාඩ්‍රෝ සංඛ්‍යාව සහිත අංශු ගණන් එහෙම නැත්නම් ස්කන්ධය පිළිබඳ ගැටලු මේ විසඳුම් හොයනකොට ගැටලු නිර්මාණය කළ එකට උත්තර හොයනකොට මේ දත්තය මේ සම්බන්ධතා දත්තය අතිශය වැදගත්. මේ සම්බන්ධතා දත්තය මේකට අපි ඒ නිසා මේ මගේ සටහන් පුතේ හොඳේ පොතේ නෑ මේවා. අපි මේකට කියනවා සම්බන්ධතා දත්තය. හරිද? සම්බන්ධතා දත්තය. දත්තය කියන්නේ දන්න දෙයක් මේක අපි දැන්. අපි මේ ඔක්කොම කැටි කරලා මෙතනට ගෙනාවා. ඕනෑම මූලද්‍රව්‍ය පරමාණු හෝ අණු වල තියෙන මෞලික ස්කන්ධයගේ ඒ තුල තියෙන පරමාණු හෝ අණු ගණන් කරොත් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ලැබෙනවායි. ඒ අවගාඩ්‍රෝ සංඛ්‍යාව අපි මෞල එකක් කියනවායි. ඔච්චරමයි ඔකේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ කියයි අනේ සර් ඉතින් ඕක දීලා නිකන් හිටියනම් ඉවරයිනේ නේ පුතේ. ඔගොල්ලෝ කියයි සර් ඉතින් ওই ටික අපිට කලින් කිව්වනම් ඉවරයිනේ ওই ටික. අපි ওই ටික පාඩම් කරා. පුතේ ඒ ටික පාඩම් කරාට මේ සංකල්පෙන්නේ නැහැ. තේරෙනවනේ. මෞල කියපු ගමන් ඔයගොල්ලන්ට දුවන්න පාරමදි. ඔබ දැන් මෞලයට බය නැති මේ ජෝඩුව යුගල දුසිම වගේ එකක් තමයි මෞලය කියන්නේ. සංඛ්‍යාවක් අපි දන්නවා වගේ මෞලය කිව්වම සංඛ්‍යාවක් අපි දන්නවා. ජෝඩුව කියන්නේ කීයද හොත් දෙකක් කියනවා. දුසිම කිව්වම 12ක් කියනවා. මෞලය කිව්වම පුතේ කට හැරගෙන බලන් ඉන්නවා. එහෙම තමයි අපේ ළමයි. පව්. ඒ නිසා මතක තියාගන්න මෞලය කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක. ඒ සංඛ්‍යාව 6.2.2.10 ධන විශාල ධන දර්ශකයක් විදිහට මතක තියාගන්න. මම ඔබට කිව්වා කාසි එක මත තිබ්බහම තුනී කාසි ලෝකේ උසම ගොඩනැගිල්ලටත් වඩා වැඩි මේ ප්‍රමාණෙලු. ඒ තරම් විශාල සංඛ්‍යාවක් පුතේ ඔය. තේරෙනවද? මුළු ලෝකෙම අපි ගත්තොත් මේ දවසකට නිෂ්පාදනය වෙන බේකරි කෑම ගත්තොත් බේකරි කෑම බක්කරේ බේකරි කෑමවත් ඔච්චර සංඛ්‍යාවකින් විවිධ බේකරි කෑමවත් එකතු වෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ ලෝකේ. විවිධ බේකරි කෑම ගත්තොත් පුතේ මෙච්චර හැදෙන්නේ නැහැ දවසකට ගණන බැලුවොත් මුළු ලෝකෙම තියෙන රටවල් නිෂ්පාදනය කරන ස්පංචි මේ පාන් රෝල්ස් අනම්මනම් මේ ඔක්කොම කතන්දර ටික එකතු කරලා ගත්තත් ඒ පුතේ ඔය සංඛ්‍යාව වෙන්නේ නැහැ. ඒ තරම් විශාල සංඛ්‍යාවක් මේ. හරි. ඔබට හිතාගන්න එතකොට මේ විශාල සංඛ්‍යාවට දීපු ඉතාම සරල ගණන් කිරීමේ ඒකකයේ මවුලය බය වෙන්නේ නැතුව. ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. අපි එතකොට මෙන්න මෙතන තව ග්‍රෑම් කියලා මැකිලා නේ පුතේ. මෙන්න මෙතන ග්‍රෑම් කියලා මැකිලා. මේ ග්‍රෑම් කියලා 100 කියන එක තමයි මෙතනට මේ මවුලයට ග්‍රෑම් කියලා ගන්න මෞලික ස්කන්ධය. අර්ථ දැක්වීම මෙතන ඔබ ලියන්න. ස්ක්‍රීන්ෂොට් එකේ ඔබ මෙතන හිස්තැන් තියන්න එපා පුතේ ඒක ලියන්න. මේ ප්‍රශ්නාර්ථ වලට උත්තරයක් මොනවා හරි සාධාරණයක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. අදහසක් ඔබට ලියන්න පුළුවන්ද බලන්න. ඔබ විසින් ලියන දේවල් වලදී පුංචි අඩුපාඩු වේවිත ඒක එච්චර හිතන්න එපා. ඔබට යම්කිසි අදහසක් තියෙන්න ඕනි කියලා කියන්නේ. අදහස පොඩ්ඩ වැරදුනොත් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඇත්තද සර්? එහෙමද? මං හිතන් හිටියේ මෙහෙමනේ. එහෙමද සර් කියලා ඔයගොල්ලෝ පස්සේ මේක හදා ගන්නවා. වැදගත්ම වෙන්නේ තමන්ගේ ඥාන සම්භාරයේ තරමට සාධාරණයක් කරගන්න උපරිම මේ දේවල් වල තාර්කික බුද්ධියෙන් දකින්න කියලායි කියන්නේ. හරිනේ? රයිට්. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. එතකොට මේ ස්ක්‍රීන්ෂොට් එක ඇතුලේ ඔබ කරගත්තු වටිනාම පාඩමක ගැඹුරුම පාඩමකම අමාරුම කොටස තමයි අපි සාකච්ඡා කරේ අද සංකල්ප සාධනය අදකී. ඔබට මේ තොරතුරු ටික හොඳට තේරුම් අරගන්න පුළුවන් වෙන විදිහට සාකච්ඡාවක් අපි කරේ. ඒ සාකච්ඡාව ඇතුලේ මම ඔබට අද දවසේ දුන්නේ ස්ක්‍රීන්ෂොට් දෙකයි. ඔය ස්ක්‍රීන්ෂොට් දෙක පොත ගන්න පොතේ මේ අතට නෙමෙයි පොතේ මේ අතට නෙමෙයි මේ අතට ලියන්න එපා. පොත මේ මහරස් අතට අල්ලන්න. මේ අතට දිග ඇරලා මේ බෝඩ් එක තියෙනා වගේ දිග ඇරලා හරියටම ගලපලා ලියන්න. තියෙන විදියටම ලියන්න. කලින් ස්ක්‍රීන්ෂොට් එක ලියන්න. දෙවෙනි ස්ක්‍රීන්ෂොට් එකත් ලියන්න. ඔබ වෙනමම මේකට පුංචි සටහනක් ඔබේ අදහස් ටිකක් ලියන්න. ඔබේ අදහස් ටිකක් ලියන්න. තේනන් මහා ලොකු වීරයෙක් නිර්මාණය කරන්නේ පුජ්‍යලයාගේ තියෙන නිර්මාණ ශක්තිය මතක තියාගන්න. මහා ලොකු වීරයෙක්. එයාගේ තියෙන නිර්මාණ ශක්තිය. විප්ලවවාදියෙක් එහෙම නැත්නම් සමාජයට වෛර කරන මිනිස්සෙක් හැදෙන්නේ එයාගේ චින්තන ශක්තියේ මොකක් හරි ප්‍රබලතාවයක්. ඒක හානි කරන නිසා තමයි
රටට ඒ විදිහේ පුජ්‍යලයකින් වැඩක් නැත්තේ. එයා හානියක් කරන නිසා. හැබැයි එයා හරි නිර්මාණශීලී පුජ්‍යලයෙක්. තේරෙනව නේද? ලෝකේ බිහි වෙච්ච හිට්ලර් කියන පුජ්‍යලයා ඒ විදිහ හොඳ නිර්මාණ ශිල්පී පුජ්‍යලයෙක්. මම එයා ගැන තොරතුරක් දැනගත්ත නිසා මම මේ ඔබට කියන්නේ තේරෙනව නේද? විප්ලවවාදියෙක් විදිහට හරි තේරෙනව නේද? මාරව කියන්නේ ලෝකෙට හරි බලපෑමක් කරපු පුජ්‍යලයෙක් විදිහට මරණයට පත් වෙනකොට මේ මිනිස්සයා එයාගේ පුංචි කාලේ පුතේ හොඳම චිත්‍ර ශිල්පියෙක් යා. හොඳට චිත්‍ර අඳින්න පුළුවන් තොරතුරු ටිකක් තියෙන හොඳ හැකියාවක් තිබිච්ච මිනිස්සෙකුට ජීවිතේ වෙච්ච අසාධාරණ අවසාන ප්‍රතිඵලය තමයි එයා මේ විදිහට විප්ලවවාදියෙක් බවට පරිවර්තනය හිට්ලර් ලෝකේ නමක් තියන්නේ. හැබැයි ඒක හොඳ නාමයක් නෙමෙයි මිනිස්සු පිළිකුල් කරපු තේරෙනව නේද? ඒ විදිහේ තොරතුරක් කියලා මට දැනුනේ. ඒ නිසා මතක තියාගන්න අපි කවුරුත් හිට්ලර්ලා වෙන්න ඕන නැහැ. අපේ තියෙන නිර්මාණ ශක්තියෙන් බොහෝම වටිනාකමට ජය ගන්න පුළුවන් ගුරුවරුන් ආදරය කරන ගුරුවරු ඉන්නවා. ඔබට හොඳ ආදරණීය දෙමව්පියෝ ඉන්නවා. ඔබට ආදරය කරන ගුරුවරු ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් වාසි ලබා ගන්න අපි ඊළඟ දවසේදී හම්බ වෙමු. සමහරට ලබන සතිය ඔයගොල්ලෝ අපිත් එක්ක මුණ ගැහෙවි. තේරෙනව නේද? හැබැයි කොවිඩ් ලොකුම අනතුරක තියෙන වෙලාවක අපි දන්නේ නැහැ කොයි වගේද වේවි කියලා කියපු උපදේශ එක හමු වෙමු. අද දවසට අපි සමු ගන්නවා. ආයිබෝවන් ඔයගොල්ලෝ ඔක්කොටම.